අයිබුවන් ලෝකෙ බොහෝ දේවල් රිද්මීයවයි ගලා යන්නේ. වරක් සිදුවුණු දෙයක් නැවත නැවතත් සිදුවන්නට පුළුවන්. එය සිදුවන විට වෙනස් ආකාරයෙන් අපට වැටහෙන්නටත් පුළුවන්. අපිට විවිධ දේවල් වලට විවිධ වූ අර්ථකථන ලබා දෙන්නට පුළුවන්. එය වැරදි වෙන්නට පුළුවන්, නිවැරදි වෙන්නට පුළුවන්. ඒ වගේම අපට එකඟ වෙන්නට පුළුවන්, අපි ඒවාට විරසික වෙන්නත් පුළුවන්. එකඟ විරසක වෙන දේවල් ඇතුලේ, ගැටෙන වැටෙන දේවල් ඇතුලේ අපිට පුළුවන් අලුත් කල්පනාවන් බිහි කරන්න. හැම දෙයකම තියෙනවා විලාසිතාවක්. හැම දෙයකටම ගොඩනැගිච්ච අනන්‍යතාවයක් තිබෙනවා. දැන් අපි ලේඛනය ගත්තයින් පස්සේ මාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ලේඛන රටාව ඔහුට අනන්‍ය වෙච්ච එකක්. ඔහු විලාසීන් එකගේ ප්‍රේමය කෘතියේ පළවෙනි උල්ලාසයේ තියෙනවා ඔහුගේ සඳහන මෙහෙම. තමා තැනූ ගීතය සමාවන් හමුවෙහි ගයා අස්වනතුරු ඉසිදින්න කවියාගේ සිතට අස්වැස්සුමක් නොලබේ. පැමිණි වෙලේ පටන් නේතෙමේ වීණාව අතටගෙන තත් පිරිමදිමින් ස්වර සංගතියක් තමාටම මුමුණමින් හිඳී. මේ ඔහුගේ රටාව. අපි ගත්තොත් මාටින් වික්‍රමසිංහයන්ගේ ලේඛන රටාව ඊට වැඩිය හාත්පසින්ම වෙනස් වන්නට පුළුවන්. ඔහු වෙනස්ම ආකාරයේ ලියමනක යෙදෙන කෙනෙක්. ඒ නිසා මේ අපි රස විඳින, අපි නරඹන, අපි අත්දකින සාහිත්‍ය කලාවන්ගේ වෙනස්කම්, විලාසිතාවන් කොහොමද අපි අඳුනාගන්නේ? ඒවාට අනන්‍ය වූ ගමන් මගක් තිබෙනවද? ඒ අනන්‍ය ගමන් මග අපි අඳුනාගන්නේ කොහොමද? අද දවසේදී අපේ මාතෘකාව එතෙන්ටයි යොමු වන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව ඔබත් එක්ක ටිකක් වැඩිපුර සාකච්ඡා කරන්න. අද දවසේදී මේ කතා බහ පෝෂණය වෙන්නේ ලේඛනය, රූපණය, විලාසිතාව සහ සාහිත්‍ය කියන විෂය ක්ෂේත්‍රයන් ඔස්සේ. අපි අද ඒ සඳහා ඇරයුම් කළා කතා බහට සුවිශේෂ චරිත තුනකට ක්ෂේත්‍රයේ මේ පිළිබඳව කතා කරන්නට බොහෝ සෙයින් අත්දැකීම් තියෙන චරිත තුනකට. දිලීප් අබේසේකර ප්‍රවීණයා, ඒ වගේම අපි කතා කළා කරුණාරත්න අමරසිංහ ප්‍රවීණයාට, ඒ වගේම කීර්ති කේරත්නායක ප්‍රවීණයාට අපි ආරාධනා කළා මේ මාතෘකාවත් එක්ක සාකච්ඡා කරමින් අපිව දැනුවත් කරන්නට. අපි බලාපොරොත්තු වෙනවා අලිවිසර ප්‍රේමයේ අද ඔවුන් එක්ක කතා බහේ දෙමින් මේ පිළිබඳව සංවාදය දෙන්න. හොඳයි, ඇත්තටම මේ දෙදෙනාටම බොහොම ගෞරවයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නා ගමන්ම අපි මේ ලේඛනය, රූපණය, විලාසිතාව කියන දේ සාහිත්‍යයේ දිස් වෙන්නේ කොහොමද කියන දේ පැහැදිලි කරගන්න ඉස්සෙල්ලා මට හිතුණා මේ වෙනත් තැනකින් සාකච්ඡාව ආරම්භ කරන්න. මේ විලාසිතාව කියන එක නිර්මාණකරණයත් එක්ක සම්බන්ධ කරාම කොහොම තැනකින් අපිට පටන් ගන්න බලන්න. එහෙම නිර්මාණකරණයේ විලාසිතාවක් කියලා එකක් තියෙනවද? අපි පොඩ්ඩක් සරලම තැනකින් පටන් ගන්න බලමු. මොකද අපේ මාතෘකාව පැහැදිලි කරගන්නත් එක්ක අපි මේ සාහිත්‍යයට සම්බන්ධ නැති තැනකින් බැලුවොත් අපි සාමාන්‍ය විලාසිතාව ගන්නෙ මේ කෙනෙක්ගේ අඳින පළඳ විදිහ, ඇඳුම් හරහානේ අපිට ඔක එකපාරට ওই වචනේ එන්නේ. අපි නිකන් ගත්තොත් අපි වර්තමාන චරිත දෙකක් ගත්තොත්, චරිත දෙකක් නෙවෙයි චරිත තුනක්. අපි හිතමු මේ භාතිය සන්තුෂ් යුගල් සහ සමන් ලෙනින් කියන ප්‍රතිරූප. දැන් අපිට එක්තරා මේ රූපයක් ඔළුවට එනවනේ ඔය නම ඇහුවාම. දැන් දෙන්නා යුරෝපීය ඇඳුම අඳින, අපි හිතමු ටයි කොට් අඳින දෙන්නේ. සමන් ලෙනින්ගේ ප්‍රතිරූපේ වෙනයි. ඔහු සරමත් එක්ක දිග අර ජාතික ඇඳුමට කිට්ටු ඇඳුමක් අඳින දෙන්නේ. ඒ නම් දෙක කිව්වහම අපිට එතනින් තමයි අහුවෙන්නේ. දැන් ඒ අපිට ඇහැට අහුවෙන ටිකනේ. ඒතර ඔවුන්ගේ සංගීත ශෛලියනොත් වෙනස්.
භාති සන්තුෂ් කියන ගායනා කරන ගීත එක්තරා ආරක් අපිට ඇහුවම කියන්න පුළුවන් මේගොල්ලන් කියලා. සමන් ලෙනින්ගේ ආර වෙනස්. අපි සිංහලෙන් මේකට එක එක වචන පාවිච්චි කරන හින්දායි මේ විලාසිතාව කියන එක එහෙම්මම දැන් ඉංග්‍රීසියෙන් නම් ස්ටයිල් කියලා අපිට ගන්න පුළුවන් ඔක දිගටම. සිංහලෙන් පෙනෙන දේ එකක් ඊළඟට අපිට ඒක යනවා නම් ඔවුන්ගේ ශෛලිය පැත්තට ඒත් එකම දේ කියන්නේ. අපි තවත් ගැඹුරට ගියොත් ඔවුන් කතා කරන ඔවුන්ගේ කලාව හරහා ඔවුන් කතා කරන මාතෘකා ඒවයේ අන්තර්ගතයත් විසිනුත් ඔවුන්ගේ විලාසිතාව එක්තරා විදිහකට තීරණය කරනවා. භාති සන්තෝෂ්ගේ ගීතවල තියෙන අන්තර්ගතයට වඩා වෙනස් අන්තර්ගතයක් තමයි සමන් ලෙන්ගේ තියෙන්නේ. දැන් මම මේ අපේ බලන් ඉන්න මේ ප්‍රේක්ෂකයන්ට පැහැදිලි කරගන්න මේක මේ උදාහරණ පැහැදිලි කරන අපි මෙතනින් එහාට යමු. අපි මේ දෙකටම අදාළ නැති තැනකින් පටන් ගත්තේ සාහිත්‍යයට සහ රූපණයටයක් අදාළයි. ඉතින් මේ දේගොල්ලන්ගේ නිර්මාණ අපි අඳුනගන්නේ ඒවයි අනන්‍යතාවයේ තියෙන මේ ඔක්කොමත් එක්ක. අපිට හඬ විතරක් ඇහිච්ච යුගේ නම් සමහර විට ඒ හඬත් විලාසිතාවක් තමයි. ඒ වචන උච්චාරණය කරන විදිහ, ගායනා කරන විදිහ ඒකත් විලාසිතාවක් තමයි. සිංහලෙන් මේකට වචන ගොඩක් තියෙනවා. මොකද අපේ භාෂාව බොහොම පොහොසත් එක විදිහට මේක කියන්න පුළුවන්. දැන් ඉංග්‍රීසියෙන් තියෙන එක වචනයයි. පොදුවේ කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් ස්ටයිල් කිව්වහම. ඒක අඳින එකත් ස්ටයිල් එකක්, ගායනා කරන්නේ එක ස්ටයිල් එකකට. ඔහුගේ ස්ටයිල් එකේ සංගීතයක් කියලා කියන්න පුළුවන්. ඔහුගේ ස්ටයිල් එකේ සින්දුවක්. අපි තවත් චුට්ටක් ඇතුළට ගියොත් ඔන්න සාහිත්‍යයට සම්බන්ධ කරන්න පුළුවන් කොටස එනවා. මේ ඔවුන්ගේ පදමාලාව ඔවුන් තෝරා ගන්න පදමාලාව අපිට හිතා ගන්න පුළුවන්. සමන්ලින් තෝරා ගන්න පදමාලාවක් ඔහු රචනා කර ගන්න පදමාලාවක් මෙන්න මේ වගේ කියලා. අනිත් අතට භාති සන්තුෂ්‍යගලගෙනුත් මෙන්න මෙහෙම දෙයක් එයි කියලා තමයි අපිට හිතෙන්නේ. එතකොට ඒ අනුව අපේ රුචි අරුචිකම් අනුව අපි ඔවුන්ගේ රසිකව බවට පත් වෙනවා. එතකොට අපි අවසානයේ අපිත් ඔවුන්ගේ විලාසිතාවේ ඔවුන්ගේ ස්ටයිල් එකේ කොටසක් බවට පත් වෙනවා. දැන් විලාසිතාව අනන්‍ය වෙන්නේ කොහොමද කෙනෙක්ට? දැන් ඒතකොට කෙනෙක්ට අනන්‍යතාව දැන් කරුණාරත්න අමරසිංහ ප්‍රවීණයා කියලා කිව්වහම අපිට මැවෙන හඬ ප්‍රතිරූපයක් තියෙනවා. ඒ හඬ ප්‍රතිරූපය ඔහුටම අනන්‍ය එකක්. සමහර වෙලාවට ඒ ශාබ්දික හැඩය මේ එක්කම ඒ නම අපිට මතක් වෙනවා, සිහිපත් වෙනවා. දැන් මේ අනන්‍යතාවය නිර්මාණකරුවෙකුට කොයිතරම් දුරට වැදගත්ද කියන තැනින් මම කැමතියි ඔබතුමත් එක්ක කතා බහ පටන් ගන්න. ඔව් මේ අනන්‍යතාවය කියන වචනේ හැදිලා තියෙන්නේ අන්‍ය කියන පද සිද්ධි වචන හැදෙන විදිහෙම නිරුක්තිය. අන්‍ය කියන්නේ අනුන්නේ වෙන කෙනෙක්. න කියන්නේ වෙන කෙනෙක් නෙමෙයි. ඒක එකතු වෙලා අන්‍ය තමයි අනන්‍ය වෙන්නේ. ඒක තමයි අපි අර මේ ඉංග්‍රීසියෙන් මේ අපේ ජාතික හැඳුනුම්පතට ඩෙන්ටිටි කාඩ්. හැබැයි දැන් අලුතෙන් අපේ මිනිස්සු හදාලා තියෙන එකට ඩෙන්ටිටි කාඩ් කියලා. කිසි වැරද්දක් නැහැ ඒක. එහෙම තමයි ඒ භාෂාවේ සිංහලොත් ඉංග්‍රීසි හදනවානේ. දැන් ඉන්දියන් කාර්යයට තියෙනවා ඒ අනන්‍යතාව. ඉංග්‍රීසි කාර්යය මේ රජිනගේ ඉංග්‍රීසි ලියන්නේ නැහැ. එයාට අනන්‍ය ඉංග්‍රීසියක් ලියන්නේ. ඒකත් එක විදිහක මේ නිවහල්කමක්. මම හිතන්නේ කොහොම වුණත් වජිරය ඒ අනන්‍යතාවක් නැත්තම් අගයක් නැහැ. අනන්‍යතාවය තමයි තියෙන්නේ ඒ අගේ. මම එක සිද්ධියක් කියන්නම්. වරක් ටාගෝර්තුමා
එතුමාගේ යාළුවෙක් ගියා තාජ් මහල් නරඹන්න. එතකොටත් වයස 80ක් විතර වෙලා මාරුහෝ පරිඥාන සම්පatti තියෙන බොහොම උපශාන්ත ගම්භීර ප්‍රඥාවක් පිළිඹු වෙන ස්වභාවයක් තියෙන උත්තමයෙක්. ඉතින් මේ යාළුවත් එක්ක ගිහිල්ලා තාජ් මහල් මන්දිරය දන්නවනේ නේ. මට නම් ගිහිල්ලා බලන්න වාසනාව ලැබුණා වරක්. මේක ඉදිරියට ගිහිල්ලා තාගොරතුමා බලාගෙන ඉන්න ඇස දැල්වා බලාගෙන ඉන්නවා මෙහෙම. කිසි කතාවක් නැහැ. පස්සේ යාගේ යාළුවා අහනවා තාගොරතුමාගෙන්, "My dear great poet, what do you feel when you behold this monument of eternal love?" මිත්‍රය අහනවා. මගේ මිත්‍ර ශ්‍රේෂ්ඨ කිවිඳුනේ, ඔබ මේ සනාතන ප්‍රේම ස්මාරකයේ දෙස බලා සිටින කල්හි කුමන හැඟීමක් හටගන්නේද? කිසි උත්තරයක් නැහැ තාගොරතුමාගේ. අපෙන් ඇහුවනම් කියයි මේ අයියෝ අපරාධ මේ ගඩොල් වියදම් කරේ දුප්පත් මිනිසුන්ට ගෙවල් කොච්චර හදලා දෙන්න තිබුණාද කියලා වගේ කියයි. කුත් නැහැ. දෙවෙනි සැරේටත් ඇහුවා ඒ ප්‍රශ්නේ. නැහැ. තුන්වෙනි සැරේට ඇහුවා. අන්න එතකොට තාගොරතුමා දෙන පිළිතුර දිලීප. මොකද්ද පිළිතුර? බොහොම උපශාන්තව කියනවා. ඇහුවේ හැඟීමනේ බැලුවහම teardrop of love on the cheek of time. A teardrop of love on the cheek of time. කාලයේ කොපුල මත වතල ප්‍රේමයේ කඳුළු බිඳක්. ඒවා කියන්න පුළුවන්ද ලේසියෙන්? එහෙම කියන්න පුළුවන්ද? අන්න අනන්‍යතාව. ගාත් අනුන් කියන ඒවාම තමයි පුනරුච්චාරණය කරන්නේ. ඒ අනන්‍යතාවය තමයි තියෙන්නේ නිර්මාණය. ඒකට හේතුව තමයි පරිකල්පනය. පරිකල්පනයෙන් තොරව කවදාවත් නිර්මාණය කරන්න බෑ. Imagination is the mother of creation. පරිකල්පනය වූ කලින් නිර්මාණයේ මාතාවේ අනන්‍යතාව අපින් දැන් සම්පූර්ණයෙන්ම දුර වෙලා ගිහිල්ලා. ශ්‍රී ලංකා වූ කලී අනුකාරකයන්ගේ පාරාදීසයකි. ඒකින් හින්දා මේ අනන්‍යතාව ගැන මේ කතා කරන එක කොච්චර වටිනවද? ඇත්ත දැන් අනන්‍යතාවය මේ විවිධ ක්ෂේත්‍රගතව වැදගත් වෙනවා. දැන් කීර්ති හිරත්නායක මහත්මයා වෙත මම එන්නේ මේ රූපණයේ පැත්තට ඔබව සීමා කරගෙන. මොකද හේතුව එතකොට දැන් අදහස් වලට වෙනත් අර්ථකථනයක් වෙනත් පෝෂණයක් ලැබෙනවා. මේ රූපණයට කොහොමද අනන්‍යතාවය බද්ධ වෙන්නේ? දැන් සාමාන්‍යයෙන් රූපණය උගන්වනකොට දැන් විශේෂයෙන් රූපණය උගන්වන කෙනෙක් විදිහට මේ යම්කිසි විෂයික කාරණා ටිකක් තියෙනවානේ. එතකොට ඒක ඇතුලේ කොහොමද අනන්‍යතාවයක් හදාගන්නේ? ඔව් අජිර, මම හිතන්නේ මේ අනන්‍යතාව කියන කාරණාව මම දකින්නේ එක පැත්තකින් මේක සරලව කිව්වොත් හැඩය, ආකාරය, විදිය කියන එකනේ. එතකොට හැඩය, ආකාරය නැත්තම් විදිය කියන කාරණා මත අපි අනන්‍යතාවය කියන වචනය දැම්මොත් ඒක තමයි අනන්‍යතාවය කියලා. මම හිතන්නේ ඒකට අපිට ඒකේ අහුවෙන තැන් දෙකක් තියෙනවා. ඒක තමයි අපේ මස් ඇසට අසු වෙන අනන්‍යතාවය. විදිය, ආකාරය. අයිත තමයි මනසට අසු වෙන අනන්‍යතාවය.
ඔය මස් ඇසට අසු වෙන්නේ බාහිර අනන්‍යතාවය. දැන් ඔයා සහ මම අතර වෙනස හඳුරගන්නේ මස් ඇසින් බැලූ බැල්මට. හැබැයි අපි දෙන්න අතර තියෙන අභ්‍යන්තර අනන්‍යතාවය හඳුරගන්න වෙන්නේ අර දෙවෙනි ඇසෙන්. ඒ කියන්නේ ඇත්තම කියන තුන්වෙනි ඇස. ඒ ඇසෙන් තමයි මම හිතන්නේ අනන්‍යතාවය හඳුරගන්න ඕන කියලායි සැබෑ අනන්‍යතාවය. ද රූපණ විශේෂී අනන්‍යතාවය කියලා ගත්තහමත් එහෙම එකක් තියෙනවා. රූපණය කියලා කියන්නේ මොකක්ද කියලා කවුරු හරි ඇහුවොත් අපිට ඇත්තටම මේකට දෙන්න පුළුවන් උත්තරේ එහෙම එකක් කියන්න බෑ කියලා. රූපණය රංගපෑම කියන්නේ මොකක්ද? දැන් මේ සම්බන්ධව විවිධ පෙරදිග නිර්වචන භරතමුනි හරහා ඇරිස්ටෝටල් හරහා ගොඩනැගෙන අපරදිග නිර්වචන ගොඩක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් කියවපු කියමන් විචාර ගොඩක් තියෙනවා. ඒ හරහා අපට යම් අදහසක් ගන්න පුළුවන්. හැබැයි තවමත් විස්මිත දැනුම ගවේෂණය කරන මේ මොහොතෙත් අපිට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. රූපණය කියලා කියන්නේ මොකක්ද කියලා කියන්න. මම හිතන්නේ අනන්‍යතාවය කියන වචනයත් වදිර එහෙමම තමයි කියලා. යම් අනන්‍යතාවය කියන එක ඒ මොහොතේ තමයි අපිට හඳුරගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ලොකු ගවේෂණයකින් ඇත්තටම අනන්‍යතාවය කියලා එකක් තියෙනවා. ඒක තමයි බෙදෙන මේ කලාව සාහිත්‍ය විතරක් නෙවෙයි ඕනෑම දෙයක්. බෙදෙන පළවෙනිම ඉර කියලායි මට හිතෙන්නේ. මම හිතන්නේ මම කිව්වා කියලා හිතනවා. ඒතර දැන් ඔය මේ ජීවත් වීමේ කලාව එකත් කෙනෙකුට අනන්‍ය වෙන්න පුළුවන්. තව එක්කෙනෙක්ගේ ජීවන රිද්මය නෙවෙයි තවත් කෙනෙක්ගේ රිද්මය තියෙන. දැන් මාගමසේකර මහත්මයා මේ රිද්ම ලක්ෂණ පිළිබඳව විග්‍රහ කරන එතුමාගේ කෘතියේ ගද්‍ය පද්‍ය වල තියෙන රිද්ම ලක්ෂණ ගැන පැහැදිලි කරනකොට එතුමන් මේ හැම තැනම තියෙන රිද්මීය ගුණය පිළිබඳව හරි පරිස්සමෙන් විග්‍රහ කරනවා. මේ හුළඟට සෙලවෙන කොළවලට එතකොට අපි එදිනෙදා ජීවිතයේ සැරිසරනකොට තියෙන මේ රිද්මීය ලක්ෂණ. එතකොට මේ දැන් දිලීප අබේසේකර කියලා කියන චරිතයේ තියෙන්නේ ලේඛන අනන්‍යතාවයක්. මම ඔබ වඳුනා ගන්නවා විදිහට. ඊට පස්සේ ඊට පරිබාහිරව විවිධ විශේෂික කාරණා එක අහුවෙනවා. හැබැයි අපි ඔබ වඳුනාගන්නේ මේ ලේඛනය. ඒක එහෙමනම් දිලීප ලියන්නේ නැති වගේ එකක් තියෙනවා. එහෙම මේ ලේඛන අනන්‍යතාවයක් මතුවෙන්නේ කොහොමද? ඒකට උදාහරණ ගන්න පුළුවන් උටුවනතර. දැන් ඔබ පටන් ගන්නකොටම අපිට උදාහරණයක් දුන්නානේ. සරත් චන්ද්‍රන්ගේ පොතක පිටුවක් කියලා අපිට මේ අපි මේ කතා කරන්නේ මොන විදිහේ දෙයක්ද කියන එක කියන්නේ අපි චුට්ටක් දුරට ගිහිල්ලා දැන් ආයි එනකොට මේක බොහොම පුළුල්ව කතා කරන්න පුළුවන් දෙයක්. අපේ ලේඛකයන්ව අපි අඳුරගන්නෙත් ඇත්තටම ඔවුන්ගේ ශෛලීන් තමයි. මොකද ඔවුන්ගේ පින්තූර අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඉස්සෙල්ලාම හම්බෙන්නේ ඔවුන්ගේ පොතක් වෙන්න පුළුවන්. ඒ පොතට අපි කැමති නම් ඒ කියන්නේ ඔවුන්ගේ ඒ අනන්‍යතාවය එක්ක අපි එකඟ වෙනවා. එකඟ වෙලා අපි කතෘගේ වෙනත් පොත් කියලා බලනකොට තියෙන අනිත් ඒවත් කියවගෙන යනකොට අපිට තේරෙනවා අපි තවදුරටත් මේක පොත් කියවයිද නැද්ද කියන එක තේරුම් ගන්නවා. සමහර විට කාල ගියාම අපිට ඒක නෑ අපිට වඩා දේවල් අගයනවා වෙන්න පුළුවන්. අපි කතාවට කියන්නේ ඩීමන් ආනන්දගේ පොතක් කියවලා තමයි කෙනෙක් වික්‍රමසිංහගේ පොතකට යන්නේ කියලා. සමහර. ඔව්. නමුත් ඒ කාලෙන් කාලයටත් අපිට ඒ සමහරලාට ඒ අනන්‍යතාවය එපා වෙනව වෙන්නත් පුළුවන්. මේ තව ඊට වඩා දුර අපි යනකොට. හැබැයි මේ හැම කෙනෙක්ගෙම මේ මොකක් හරි ආරකට ලියන ගතියක් ඉස්සෙල්ලා ඒක තමන් හිතලා ඇති කරගන්නවා වෙන්න පුළුවන්. කාලයක් යනකොට ඒක තමන් තුලම වර්ධනය වෙලා ඒක අනිත් කට්ටියට බොහොම ලේසියෙන් අහුවෙන්න පටන් ගන්නවා. ඒක වැදගත්. මොකද ඒකෙන් තමයි සාහිත්‍යයේ
ඉස්සරහට යන්නේ. හැමෝම එක විදිහට ලියනවා නම් තේරුමක් නැහැ. ඒ කියන්නේ එකක් කියවම ඇති. ඔව් එක පොතක් කියවම ඇති ඒ විෂය සම්බන්ධයෙන්. මොකද අපිට වෙන දැක්මවල් එන්නෙත් නැහැනේ. මෙතුමා කිව්වේ දකින්න පරිකල්පනයෙන්නේ අපි වෙනස් වෙන එකම දේ අපිට විවිධ විදිහට එන්න පුළුවන්. මෙන්න මේ තරම් ප්‍රේම ගීත ප්‍රමාණයක් ඉතුරු වෙන්නෙත් නැහැ. එකයි තියෙන්නේ. විරහ ගැනත් ඔච්චර තමයි කියන්න තියෙන්නේ. අනිත් හැමදේම නමුත් කෙනෙක් ඒකට දෙන එකම දේ ගැන දෙන්නට දෙවිදිහකට බොහොම ලස්සන ලියන්න පුළුවන්. අපිට අපේ ගීත සාහිත්‍යයේ ඕන තරම් උදාහරණ තියෙනවා. ඒ වගේම මේ එකම කාලේ එකම මේ පිරිසකට ලියන උදවිය දෙවිදියකට ලියන්න පුළුවන්. අපි ගත්තොත් බටහිර සාහිත්‍යයේ මේ 20 වෙනි සියවසේ බොහොම ප්‍රකට ලේඛකයෙක් නේ අර්නස්ට් හෙමින්ග්වේ. අර්නස්ට් හෙමින්ග්වේගේ පොතක් ගත්තාම ඒක ලොකු පොත් නෙමෙයි. සාමාන්‍ය පොඩි පොත්. ඔහු ලියන්නේ ඔහුම කියලා තියෙනවා මේ මගේ ලියවිලි වල අනවශ්‍ය එක වචනයක්වත් නැහැ. මට හිතෙන විදිහට මම මේක රැහැල ඉතාලම අවශ්‍ය ටික විතරයි මේකේ දෙන්නේ. කෙටි වාක්‍ය බොහොම සරල වචන. හැබැයි අපිට අහුවෙනවා මේ ඒ කාලේ මේ ඉන්න අපි හිතමු මාකේස් වගේ බොහොම දිග වාක්‍ය ලියන කට්ටිය. ඒක ඔහුගේ අනන්‍යතාවය වෙන්න පුළුවන් මේ එකම යුගයේ. අපි ඒගොල්ලන් අඳුරගන්නෙත් ඒක සමහරලාට අපි කැමති අර කෙටි වාක්‍ය ලියන ශෛලියට සමහරලාට අරකට කැමති. හැබැයි කල්යන්න යන්න තේරෙනවා මේ ලියවිල්ල උඩත් මාතෘකාව උඩත් මේක වෙනස් වෙනවායි කියලා. ඒක අපිට ලංකාවේ එහෙම අල්ලන්න පුළුවන් ලේසියෙන්ම අහුවෙන චරිතය තමයි W සිල්වා මහත්මයා. එතුමා කියලාම තියෙනවා මගේ ඔහුගේ මුළු ව්‍යායාම සාහිත්‍ය ව්‍යායාමම ඒ වෙන විට නූතන ලෝකයේ ඇතිවෙමින් තිබිච්ච ප්‍රවණතා සිංහලෙන් කියන්න පුළුවන්ද? එහෙම නැත්නම් විවිධ අපිට පුළුවන්ද ප්‍රේම කතාවක් දැන් මේ නවීන ලෝකයේ මිනිස්සු කියවන විදිහේ ප්‍රේම කතාවක් සිංහලෙන් ලියන්න. රහස් පරීක්ෂක කතාවකට සුදුසුදු සිංහල භාෂාව. මේ පරිේශනාත්මක කියලා අපිට දැන් කියන්න පුළුවන්. නමුත් ඔහු කියලා තියෙනවා මගේ මුළු ව්‍යායාමයම මගේ ඔහුට තිබිච්ච රසයත් ඒකයි කියලා. සිංහල භාෂාවෙන් මේ එක එක පැත්තට දාලා බලන්න පුළුවන්ද කියලා. මේක සිනමාවෙදිත් කරලා තියෙනවා. අපි ගත්තොත් ස්ටැන්ලි කියුබ්‍රික් වගේ චරිතයක් ඔහු එක එක ශෛලියේ චිත්‍රපට හදලා සමහරලාට විද්‍යා ප්‍රබන්ධ වෙන්න පුළුවන් ඉතිහාස කතා ස්පාටකස් වගේ චිත්‍රපටයක් ඔහු නිර්මාණය කරන ඔහුම තමයි ආතසී ක්ලාක් මහත්මයාගේ 2001 පොත නිර්මාණය කරන්නේ ඊට පස්සේ කින්නකට වෙනස් චිත්‍රපට ලංකාවේ මේ විදිය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් තමයි ටයිටස් තොටවත්ත මහත්මයා. ඔහු ක්‍රියාදාම චිත්‍රපට කරනවා, ප්‍රේම කතා කරනවා, ළමා චිත්‍රපට කරනවා, සැකිලිරු වල නිර්මාණය කරනවා, වෙන දේවල් මල්ගුඩි දවස මේ සිංහලට නගනවා. ඉතින් ඒ විවිධ ඔහු කරන වැඩේට අදාළ ශෛලියක් තමයි ඔහු උපයෝගී කරගන්නේ. මුල් අවස්ථාවේ අපිට ඔවුන්ගේ ශෛලිය මෙන්න මේකයි කියලා තේරුම් ගන්න පුළුවන් ඔවුන්ගේ මුල් කෘති වලින්. සිල්වා මහත්මයාගේ හිඟනකොල්ලා වගේ කෘතියක් ගත්තොත් එහි සමහර දෙබස් මේ විබස් නෙමෙයි ඔහු ලියා තිබෙන වාක්‍ය ඛණ්ඩ මේ අපිට මතකයි පොත කියවල නැති කෙනෙක්ට මේ වාක්‍ය ඛණ්ඩයක් අහුවම කියවන්න හිතෙනවා. ඔහුගේ නම සයියාය, සයියාගේ පියා වයියාය. හිඟනකොල්ලාගේ බොහොම සුප්‍රකට මේ විස්තරයක්. එතකොට ඔහු රදලි පිළිරුව වගේ පොතක් ඔහු පටන් ගන්නේ ඒ රැපියල් බාස්ට යන කිවිසුමකින්.
ඉතින් මේ ප්‍රේක්ෂකයා ග්‍රහණය කරගන්නෙම ඉස්සෙල්ලාම ඒ ඔහු පාවිච්චි කරන මේ ශෛලියක් රටාවකින් තමයි අයිවයෝගේ පොත පටන් ගන්න අපි වැඩි අහලා නැති පොළොන්නරු යුගය ගැන විස්තරයකින්. ඒ කියන්නේ ඔහු දන්නවා මේ පාඨකයාව ඉස්සෙල්ලා පළවෙනි පිටුවෙන් පළවෙනි ඡේදයෙන් අල්ලගන්න. ඒක බොහොම වැදගත් රචකයෙකුට. ජෝර්ජ් ජෝවෙල් කියන ප්‍රකට බ්‍රිතාන්‍ය ජාතික රචකයාගේ 1984 කියන පොත මේ දවස්වල නැවත නැවත ඒ ගැන කතා වෙනවා මේ දැන් තියෙන වාතාවරණයත් එක්ක. මේ පොත පටන් ගන්න පළවෙනි වාක්‍යය තමයි The clock struck 13. ඔරලෝසුවේ 13 වැදුනා. 13 ඔවුන්ගේ සංස්කෘතිය හැටියට ටිකක් නරක අංකයක්. ඔරලෝසුවේ 13 වැදෙනවා කියලා කියන්නේ නැහැ. clock struck 12 or 1. 13 පැය එන්නේ පස්සේනේ. ඉතින් ඒ වගේ ඊටම කෙටි වේවා දීර්ඝ වාක්‍යයක් වේවා සමහර රචකයන්ගේ පළවෙනි ඡේදයේම එක වාක්‍යයක් වෙන්න පුළුවන්. අපිට ඒ ශෛලියේ ඔහුගේ අනන්‍යතාවයේ තියෙන කොටසකින් තමයි ඔවුන් අපිව අල්ලගන්නේ. ඊට පස්සේ අපි අන්තිම වෙනකන් කියවන්නෙත් මේ ශෛලියට තියෙන කැමැත්තට. ඔහුගේ ඊළඟ පොත අපි ගන්නෙත් ඒ විදිහට. මේක ගීත රචනයටත් අදාළයි මම හිතන්නේ කවියටත් අදාළයි ඕනෑම ලේඛන ඒක යෙදෙන කෙනෙකුට මේ ශෛලිය කියන එක මම හිතන්නේ ඔහු කාලාන්තරයක් මේක යෙදෙනකොට ඔහුට ඉබේටම ඇති වෙන දෙයක් මුලින් ඔහු ආයාසයෙන් ගොඩනගනවා වෙන්න පුළුවන්. අද ලිවිසරි ප්‍රේමයේදී අපි සාකච්ඡා කරමින් ඉන්නේ අනන්‍යතාවය විලාසිතාවක් කරගන්නේ කොහොමද කියන එක. තව විදිහකින් ගත්තොත් ලේඛකයෙක්ට තමන්ගේ ලේඛන විධික්‍රමය ඇතුලේ කොහොමද අනන්‍ය බවක් ගොඩනගා ගන්න. එතකොට රූපන ශිල්පියෙක් එහෙම නැත්නම් රංගන ශිල්පියෙක් ඔහුටම උරුම අනන්‍යතාවයක් ගොඩනංවා ගන්නේ කොහොමද? එතකොට මේවට තියෙන මේ විලාසිතා ගුණය එහෙම නැත්නම් හැඩරටාවන් පිළිබඳව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තරමක් පැතිරුණු මාතෘකාවක්. මේ අත ගමන් කරන මාතෘකාවක්. ඉතින් දිලීප් අබේසේකර මහත්මයා, කරුණාරත්න අමරසිංහ මහත්මයා, ඒ වගේම කීර්ති රත්නායක මහත්මයාත් එක්ක අපි මේ මාතෘකාව ලියා ගන්නට උත්සාහ කරනවා. පතුර ගන්නට උත්සාහ කරනවා. දැන් අපි ගියොත් ඔබතුමන් කරුණාරත්න අමරසිංහ මහත්මයා මේ ගුවන් විදුලිය එක්ක බැඳුණු චරිතයක්නේ. එතකොට මේ ගුවන් විදුලි යුගයේදී අර දිලීප් අබේසේකර මහත්මයා මතක් කරා වගේ මේ හඬ තමයි අනන්‍යතාවය බවට පත් වෙන්නේ. එතකොට මේ හඬේ අනන්‍යතාවය ගොඩනංවා ගැනීම කියලා කියන කාරණය. දැන් ඒක හැමෝටම දැන් අපි හඬෙන් අඳුර ගන්නවනේ. එතකොට ඒක නිවේදක පෞරුෂයක්. එහෙම නැත්නම් ඉදිරිපත් කිරීමේ පෞරුෂයක් බවට හඬනළුවෙක් බවට පත් වුනහම ඒක කොයිතරම් දුරට කෙනෙක්ට වැදගත්ද? එය පුරුදු පුහුණු කරගන්නේ කොහොමද? දැන් මුල් අවදියේ දැන් අපි මම බොහොම බාලවි මේ ගුවන් විදුලියට මේ ආවේ පාසල් ශිෂ්‍යයෙක් හැටියට. ඊට පසුව තමයි ඔය හඬ නළුවෙක් හැටියට මේ ගුවන් විදුලිය සම්බන්ධ වුණේ. ඒ මුල් කාලේ අපි තෝරගන්න තිබ්බා කටහඬ පරීක්ෂණයක්. ඉස්සල්ලාම ඒගොල්ලෝ මේ පරීක්ෂණේ තිබ්බේ වගිර හඬ මේ විනිශ්චය කිරීම සඳහා වෙන කිසිම දෙයක් නැහැ. හඬ මේ හඬේ තියෙන මේ අනන්‍යතාව. දැන් වර්තමානයේ හඬ ගැන මේ කතා කරලා තියෙන විද්වතුන් කියන්නේ අපේ මේ ඇඟිලි ලකුණ තියෙන්නේ. දැන් මේක වෙන කාගේවත් නැහැ නේ. වාගේ ඔයාගේ එයාගේ කාගේවත් නැහැ. හඬත් ඒ වගේ කියලා. හරියට මේ ෆින්ගර් ප්‍රින්ට් එක හා සමානයි හැම කෙනෙකුගේම හඬ. ලෝකෙම හඬින් වැඩ ගන්න අය ඒක දන්නවා. ලෝකෙන් උතුම් රට වන ශ්‍රී ලංකාවේ අය දන්නේ නැහැ ඒක.
හඬේ තියෙන අනන්‍යතාවත් හඬ කොච්චර තමන්ට විශේෂද කියන එකයි. ඒ අනුව බලන්න එදා අපිව තෝරගද්දී හඬ තමයි ඉස්සෙල්ලා බැලුවේ. හඬ බලලා හඬ අනුව තෝරගෙන තමයි අපිට ඊට පස්සේ දුන්නේ ශබ්දයක්. ඒ ශබ්දය නිකන් මේ හඬෙන් නගන හඬක්. තව හඬක්. මොකක්ද හඬ? දැන් හෝඩියේ නම් සංකේතයක් තියෙනවා මේ අයන්න. දැන් ඕක අපි කළු ලෑල්ලක හරි සුදු ලෑල්ලක හරි ලියලා කිව්වොත් එහෙම මේ සංකේතය ඇතුලේ තියෙන හඬ මොකක්ද කියලා ඒ හඬ පුරුදු වෙලා ඉන්න ළමයෙක් නම් මොකක්ද කිව්වොත් එහෙම කියයි. අන්න ඒ ශබ්දය දුන්නේ අපිට දෙවෙනි අවස්ථාවේ මේ තනි අඬෙන් විවිධ හැඟීම් නිරූපණය කරන්න. ඉතින් මේ කවදාවත් මගේ ජීවිතේ මම ගුවන්විදුලියේ මේ 77ක දුර මිනිහා මම මේ ඉන්නේ. නමුත් කවදාවත් ගුවන්විදුලිය දැකලත් නැහැ. එක්තරා රාත්‍රියක මේකට ඉල්ලන්නේ කිව්වා. දැන් මම ගියා. හඬ බැලුව හඬ හොඳ ඇති මම හිතන්නේ දෙවෙනි සැරේට හඬ ගෑවුවේ. මේ එකෙන් විවිධ හැඟීම් කියන්න කිව්වා. බලන්න ඒ දුන්ට මේ අභියෝගය. එදා ඒක තමයි අදත් මගේ එන්නේ. කොච්චර කියන්න පුළුවන්ද තෘප්තිය, වෛරය, ප්‍රසාදය, සමච්චලය අප්‍රමාණ හැඟීම් තනි ශබ්දෙන් දෙන්න පුළුවන්. මොකද ශබ්ද එකතු වෙලා තමයි වාක්‍ය හැදෙන්නේ. වාක්‍ය එකතු වෙලා තමයි සංවාද හැදෙන්නේ. ඒකටනේ අර දුන්නේ අර. එතකොට තනි ශබ්දෙන් හැඟීම් නිරූපණය කරන්න පුළුවන් නම් හඬෙන් ඒ ඔක්කොම එකතු වෙලා දෙන විවිධ හැඟීම් කොච්චර දෙන්න පුළුවන්ද? මම දන්නේ නැහැ කොහොමද මේක විසඳන්නේ කියලා. ඔය කොච්චර විවිධ අර්ථ දෙන්න කියන්න පුළුවන්. මම දන්නේ නැහැ මේක විසඳන්නේ කොහොමද කියලා. මම දන්නේ නැහැ කොහොමද මේක විසඳන්නේ කියලා. මම දන්නේ නැහැ මේක කොහොමද විසඳන්නේ කියලා. හඬෙන් කොච්චර හාස්කමක් කරන්න පුළුවන්ද? කොච්චර හාස්කමක් කරන්න පුළුවන්ද? දැන් ඉස්සෙල්ලා අපි මේ සරච්චන්ද්‍රයන්ගේ ශෛලිය ගැන මේ දිලීපත් කතා කළා, වජිරත් කතා කළා. ඔහුට ආවේනික වූ වෙනම රීතියක් තියෙනවා ඔහුගේ භාෂා රීතිය. ඒකට හුඟක් බලපාලා තියෙනවා විද්‍යා චක්‍රවර්තිගේ භාෂා රීතිය. හුඟක් බොහොම කාව්‍යමය භාෂාව. දැන් මේ ඒ ශෛලිය හෝ රීතිය මොකක් හරි හැදෙන්නේ ඒ වචන එකතු වෙලා ඒ වචන වලින් නගින ධ්වනිය අනුව නිකන් භාෂාවේ උඩින්ම තියෙන තේරුම වාක්‍යාර්ථයනේ. උඩින්ම කියවෙන තේරුම. නමුත් ඒ පද සංඝටනාවේදී ගැළපීමේදී එකතු වුණාම යටින් ඇඟ වෙනවා වෙන විදිහක හැඟීම් දනවන විශාල හැඟීම් ධාරාවක්. ඉතින් ඒක ඒ විදිහට හැඟීම් දනවන බසක් ලියන්න පුළුවන් බොහෝම බසට සංවේදී ලේඛකයෙකුට තමයි.
නිකම් මේ පත්‍ර වාර්තාකාරයෙකුට එහෙම ලියන්න බෑ. දැන් මේ උදාහරණයක් මම කියන්නම් ඒක. දැන් මේ සරච්චන්ද්‍රයන්ගේ ඔහුගේ පළවෙනි නවකතාව තමයි මළගිය ඇත්තෝ. ඉතින් නවකතා ලියලා නැහැ. අන්තිම තව එක මතක තියාගන්න මේ අදත් හුඟ දෙනෙක් හිතන්නේ සරච්චන්ද්‍රයන් මුලින්ම මේ වේදිකා නාට්‍යයෙන් ආවයි කියලා. ආවි ගුවන්විදුලි. ගුවන්විදුලි නාට්‍යකරුවෙක් හැටියට තමයි කලෙලි බැස්සේ. එතකොට නාට්‍යකාරයෙක් හැටියට ඉඳලා මුලින්ම ලිව්ව නවකතාව තමයි මළගිය ඇත්තෝ. තාම කාව්‍ය මේ භාෂාවෙන් ලියලා තියෙන්නේ. දෙවෙන්දුරා සංකීර්ණ මේ සිංහල තරුණයා පෙම්බදිනවා නොරිකෝ කියන ජපන් තරුණයක් එක්ක. ඒ ප්‍රේමය තමයි යන්නේ. මුල් කතාව මේ කතාවේ කතකයා මේ දෙවෙන්දුරාසන්. ඒකේ දෙවෙනි කොටසක් ලිව්වා. මලුන්ගේ අවුරුදු දා කියලා. ඒකේ කතාව කියන්නේ නොරිකෝ. අන්න ඒකෙන් මම උපුටාගත්ත එක තැනක් මම කියන්නම් ඔබට. ඔහුගේ මේ බසයේ තියෙන රමණීයකම. ඒක තියෙන අර ඒකට කියන්නේ ව්‍යංජනා ශක්තිය. භාෂාව ඒ පද එකතු වෙලා නගන සියුම් හැඟීම්. එහෙම ඒ හැඟීම් දනමන්න ලියන්න හරි අමාරුයි. ලේසියෙන් ලියන්න බෑ කෙනෙකුට. බසට උගා සංවේදී වෙන්න ඕනේ. මේ එහෙම ලියු බසක් මේ සරච්චන්ද්‍රයන්. මෙහෙමයි මේ වරක් දෙවෙන්දුරාසන් එනවා තමන්ගේ රටට මව් රටට. නොරිකෝ තනි වෙනවා ජපාන්. හුදකලාවේ ඉන්නවා. වසන්තය උදා වෙනවා. වසන්තයට තමයි මේ සකුරා මල් පිපෙන්නේ ජපානයේ. සකුරා පිපිච්චාම හඳවල් දසදහස පායල වගේ බැබලෙනවා අවට. හිම් පිටිම ආලෝකවත් වෙනවා. මේ සකුරා පිපෙන කාලෙට හැමෝම යනවා මේ සෞන්දර්ය නරඹන්න. රාත්‍රියට හඳ පාන වැටිච්චාම මේ හඳ පාන ගලාගෙන එනවා වගේ බිමට. මේගොල්ලෝ මේ කලින් අවුරුද්දේ වසන්තේ දෙවෙන්දුරාසනුයි නොරිකෝ දෙන්නම හිටියා. මේ වසන්තේ නෑ. ඉතින් නොරිකෝ හුදකලාවේ යනවා මේ සකුරා හැවැල්ලි අතරේ යනවා. ඒක තමයි මේ සරච්චන්ද්‍රයන් මේකේ මේ කාව්‍යෙන් මේ භාෂාවෙන් කියන්නේ. එදා රාත්‍රියේ රුප්පාවල හිඳගෙන දී ගයමින් රමණය කළ නුවරුන් අතර ප්‍රීති ප්‍රාමෝද්‍යයෙන් විසඥ වූ කලක් මෙන් නිහඬව ඔහු සමග සක්මන් කරමින් වේලෙහි අප දෙදෙනා සුපින ලොවක සැරිසරන්නවුන්සේ පෙන්වද මතුමත්තෙහි කුමක් වෙතත් යොවුන් වියෙහි මට මේසා ආස්වාද විඳින්නට ලැබීම මහත් භාග්‍යයක් යයි මම කල්පනා කෙලෙමි. ඒ විදිහට තමයි සරච්චන්ද්‍රයා මේ අවස්ථාව මවලා තියෙන්නේ. දැන් මේ බස බලන්න මේ භාෂා පිටියෙන ධ්වනිය අපි පොඩ්ඩක් හරි එහෙන් මෙහෙන් ගලවලා දැම්මොත් අර දිලීප කිව්වා වගේ එමින් මේ ඒක මේ ඊට වඩා ප්‍රබල විදිහට කියලා තියෙනවා ඇන්ටන් චෙකෝව්. ඇන්ටන් චෙකෝව් කියලා තියෙන්නේ මේ නියම කෙටිකතාවකින් කෙටිකතාව ජීවියෙක් වගේ. කොහෙන් හරි වචනයක් ගැලවුවොත් එහෙම එතනින් ලේ ගලනවා කියන්නේ. ඇන්ටන් චෙකෝව් ඒ කියන්නේ කොච්චර භාෂාව වැදගත්ද? වචන වැදගත්. ඒ තරම් සැලකිල්ලෙන් මේ ලියලා තියෙන්නේ.
නමුත් අපි හිතමු මේ වර්තමානයේ මේ භාෂාව භාවිතයට ගන්න හැටි බැලුවම අපේ වර්තමාන ලංකාවේ දැන් මේ බස පොඩ්ඩක් අපි විනාශ කරමු. මේක විනාශ කරමු පොඩ්ඩක්. දැන් සාචන්ද්‍රයන්ගේ බස මෙහෙම කරමු අපි. එදා රෑ ගස් යට ඉඳගෙන සින්දු කියා රසවින්ද නගරේ මිනිස්සු අස්සේ සතුටෙන් මත් වෙලා වගේ කතාවක් බහක් නැතු ඔහුත් එක්ක ඇවිද උන්නු වෙලාවේ අපි දෙන්න සිහින ලෝකෙක ඇවිද ඉන්නවා වගේ පෙනුනත් ඉස්සරහට මොනවා වුණත් තරුණ කාලේ මට මේ විදිහේ රසයක් විඳින්න ලැබිච්ච එක ලොකු වාසනාවක් කියලා මම කල්පනා කරා. නරකමත් නෑ නේද? නරකත් නෑ නේද? නරක අපි තව ටිකක් මේක වෙනස් කරමු. අදට නෑ. එදා රෑ බලන්න බස යෙදුම් වචන වෙනස් වුණාම අපේ මේ ප්‍රතික්‍රියාව එන හැටි. එදා රෑ ගස් යට ඉඳන් සින්දු ගගහ ආතල් එකේ හිටපු ටවුමේ ජොලි පොරවල් ඉන්න තැන් වලින් රිංගලා නියම සොමි සද්දයක් බද්දයක් නැතුව අපේ පොරත් එක්ක ගාට යන වෙලාවේ මෙහෙම ලියපු නවකතා තියෙනවද අද? හරියට අපි දෙන්න දිව්‍ය ලෝකේ කරක් ගහනවා වගේ පෙනුනත් හෙට මොන නස්පැත්තියක් වෙලා ගියත් මේ ජොලි වයසි මට මේ විදිහට සුමියේ ඉන්න ලැබිච්ච එක කොච්චර වාසනාවක්ද කියලා මම කල්පනා කළා. සරච්චන්ද්‍ර කියන භාෂාව තමයි මේ එන්නේ. දැන් අපි අපේ මුණුපුරංගේ මව් බසට එමු. එදා නයිට් ටයිම් එකේ ට්‍රීස් යට ඉඳගෙන සිං කර එන්ජොයි කරපු ටවුන් එකේ මෑන්ස්ලා පාස් කරගෙන fully happy mood එකේ fully silence පිට boyfriend එක්ක walk කර හිටපු ටයිම් එකේ අපි දෙන්න dreamy world එකක walk එක දානවා වගේ පෙනුනත් future results මොනවා වුණත් මේ young age එකේ මේ විදිහට enjoy කරන්න ලැබිච්ච මං කොච්චර ලකීද කියලා මට හිතුණා. දැන් භාෂාවක ධ්වනි ශක්තිය අපි මේ ගැන මේ කතා කරන්න ඕනේ නැද්ද? දැන් කෙනෙක් කියන්න පුළුවන් මේක තමයි වර්තමාන භාෂා ව්‍යවහාරය. දැන් කොහොමද මේ වගේ ශෛලියක් මේ වගේ මේක රීතියක් නෙවෙයි ශෛලියක් නෙවෙයි මේක ශෛලියක්. දැන් කෙනෙක් තර්ක කරන්න පුළුවන් එහෙම තමයි මගේ ශෛලිය. දැන් දසාතින් ඇහෙන්නෙත් මේක. මේ තෑගි බෝග හම්බෙන්න නවකතා ලියන්නෙත් මේ භාෂාවෙන්. දැන් මේව ගැන අපි කොහොමද හිතන්නේ කොහොමද කතා කරන්නේ කොහොමද විනිශ්චය කරන්නේ? දැන් ඇත්තටම මේ විලාසිතාව වෙනස් වීමේ ආදීනව අපි විඳින්මින් ඉන්නේ. ඒ කියන්නේ බොහොම පැහැදිලිව උදාහරණ සහිතව ඒක ක්‍රමිකව වෙනස් වීම ඒක ආදීනවයක් කොට දැකපු විදියක් තමයි මේ එතුමන් පෙන්වන්නේ. දැන් රූපණ වේදිකයක් ගත්තාම දැන් රූපණ වේදියාගේ අනන්‍යතාවය ගොඩනංවා ගැනීමේ වැදගත්කම. දැන් ඔහුට මේ දැන් විවිධ චරිත හම්බ වෙනවා. විවිධ භූමිකා හම්බ වෙනවා. හැබැයි එයට අනුව වෙනස් වීම නෙවෙයි නේද මේ අපි කියන විලාසිතාව, අපි කියන රූපණ වේදී අනන්‍යතාවය. ඒ චරිතයට ගොඩනැගීම
කියන කෑල්ලෙන් අල්ලන්න බෑ නේද මේක? ඔව්. කෙටිම උත්තරේ ඕ කියන එක තමයි. හැබැයි ඉතින් මර ශාස්ත්‍රීය උත්තරයක් සහ අශාස්ත්‍රීය මන්දනේ වාචේ හරිද කියලා. උත්තර ගත්තාම මේ මට මග හරින්න බෑ ඕ කියලා. අතහරින්න බෑ. ඒ නිසා මට පොඩි දෙන්න මේ දෙකෙන් උත්තරයක් දෙන්න. මොකද දැන් කියනවනේ අදහසක් තියෙනවා මේ අධ්‍යාපනය දෙක දැනුම ලබන මාධ්‍ය දෙවිදියක් ගැන කතා කරන සමහරු කියනවා. අධ්‍යාපනය ඒ කියන්නේ අධ්‍යාපනය දැනුම ලබන්න පුළුවන් අධ්‍යාපනයෙන් නොවන ස්වරූපේනොත් දැනුම ලබන්න පුළුවන් කියන කාරණා. ඒ නිසා ඔය දැනුම ලබන දෙකෙන් අනුව රූපණය කාර්යයත් දෙවිදියක් වෙනවා. හැබැයි අර ශ්‍රීපාදේ දෙපැත්තෙන්ම නගින්න පුළුවන් නේ. ඒ කියන්නේ රත්නපුරේ පැත්තෙන් ගියත් ශ්‍රීපාදේ යන්න පුළුවන්. හැටන් පැත්තෙත් යන්න පුළුවන්. ටිකක් අමාරුයි. මේ විදි දෙකක්. විදි දෙකක් හැබැයි අන්තිම දෙක තැනකදී හමු වෙනවා. ඒතකොට දැන් මේ මට සමා වෙන්න මේ සිද්ධාර්ථ කුමාරයාත් අනුගමනය කරපු විධික්‍රමය අපි දන්න විදියට මේ අපි අසුවන විදි මම කියන්නේ මේ දාර්ශනික අදහසකින් නෙවෙයි ධ්‍යාපන විදියක්. ඔහු බුද්ධත්වය හොයාගත්තේ ධ්‍යාපන විදියකින්. ඒතකොට තව තව ලෝකේ විශිෂ්ටතම අය තව තව විදිවලට විදිය අධ්‍යාපන විදියකුත් මම කියන්නේ නැහැ සිද්ධාර්ථයන් මේ අධ්‍යාපන විදි ඒ කියන්නේ මේ පොතපතේ ධර්ම සහ වෙන දැනුමකින් ආවේ නැහැ කියන කාරණා නේ මම කියන්නේ කොහොමද මේ විදි දෙකකින් යන්න පුළුවන්. දැන් අපේ රටේ රූපණ ශිල්පියෝ ගත්තාම මේ දෙකෙන්ම අවශ්‍ය තැනට ගිහින් තියෙනවා. දැන් විශිෂ්ටතම රූපණ වේදියෝ විදිහට ලංකාවේ දැන් ජෝබේ වික්‍රම වගේ කෙනෙක් ගත්තොත්. හරි. එතකොට ජෝබේ වික්‍රම අපට සාක්ෂියක් තියෙනවා මේ ඔහු සම්මත අධ්‍යාපනය ලැබපු කෙනෙක් නෙවෙයි. මම හිතන්නේ වජිර දැන් ඔය මේ උපතින් ලැබෙන වෙන වාසනා ගුණයක් තුලින් මේ පිහිටනවා රෝපණය කියන කාරණාව මම විශ්වාස කරනවා. හැබැයි සමහරු කියන උපතින් ලැබෙන ප්‍රතිභා ගුණයක් තියෙන්නේ 10න් එකක් විතරයි පරිකල්පනය මෙතුම කිව්වා වගේ පරිකල්පනය සහ සතතාභ්‍යාස තුලින් පුළුවන්කමක් ලැබෙනවා ඉතිරි 9 ගොඩ නගා ගන්න. එහෙමනම් දැන් අයින්ස්ටයින් වගේ අය බිහි කරන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් එහෙම වෙලා නෑනේ. එහෙම වෙන්නේ නෑනේ. එතකොට මේ මොකද්ද පෙර වාසනා ගුණයකින් බිහි වෙන නළු නිළියොත් ඉන්නවා. ඒ එකම අර අධ්‍යාපන ක්‍රමයෙන් පොතපත සහ අධ්‍යක්ීම සහ මේ කාරණෙන් ගොඩනගෙන නළු නිළියොත් ඉන්නවා. කොහොමද මේ දෙකොල්ලම අවසානයේදී රූපණකාරයේ පොහොසත් අය බවට පත් වෙනවා. එතකොට දැන් මේ සමහර අය හිතාගෙන ඉන්න විදිහේ වැරද්දක් තියෙනවා මේ රූපණය පිළිබඳ. රූපණය කියන්නේ මොකද්ද කියලා කිව්වහම අපි එක පාර්ටවම කියන්න වෙන්නේ ඒක දන්නේ නැහැ කියලා. හැබැයි අපිට කියන්න පුළුවන් එක අදහසක් මම කැමතියි කියන්න. මේ අදහස ඔගස්ටෝ බෝයල්ගේ අදහසක්. දැනට මේ සියවසේ ජීවත් වෙන පරිණතම නාට්‍යවේදියා. ඔහු අරක කියනවා වේදිකාවේ අප විදහාලන සියලු දේ අපේ ජීවිතයට අදාළ. කොටින්ම කියනවා නම් අප යනු රංග කලාවමය. එතකොට මේ රංගය කියන්නේ මොකක්ද? රූපණය කියන්නේ අපිමයි. එහෙනම් අපි තියෙන තැන රූපණය තියෙනවා. එතකොට දැන් සාහිත්‍ය ඇතුලේ තියෙන අපි ගැන කතා කරන එක. අපි කන බොන අඳින විදියෙන් එහා ගියපු, අපි සිතර පතන විදිය විතරක් ඊටත් එහා ගියපු වෙන දාර්ශනික අපේ කොටස් කෑලි ටික තමයි සාහිත්‍ය ඇතුලේ තියෙන්නේ. එහෙමනම් රූපණය තුල සාහිත්‍යයක් තියෙනවා. වැදගත්ම කාරණාව තමයි සාහිත්‍ය ඒ රූපණය අනන්‍යතාව මතු කරගන්නේ කොහොමද? දැන් උදාහරණයක් විදිහට ඔබතුමන් මතු කරපු දැන් ජෝබේ වික්‍රම සහ ගාමිණී ෆොන්සේකා දෙන්න අරගෙන මේක ලස්සන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. ඒ හැඩ දෙකක්. ඔව්. හැබැයි ඕන් එක පැත්තකින් ගාමිණී ෆොන්සේකා වෙන තාක්ෂණික ශිල්පය පොහොසත් කරගෙන ගොඩනැගූ අභ්‍යාසයක් කරහා ඔහු රූපණය පොහොසත් කරගත්තා. ජෝබේ වික්‍රමත්
මොකද්ද උපතින් ලැබූ වාසනා ගුණයක් සමග අත්දැකීමේ පොහොසත්කම ලබලා රංගයාවක් හදාගන්න. ඔහු පොහොසත් රංග කලා රංගයක් හදාගන්නවා. ඉතින් මේ දෙකම අන්තිමේදී රංගය බවට පත් වෙනවා. හැබැයි මේ දෙකේ අනන්‍යතාවය මතු කරන්න වෙන්නේ ඇත්තටම ඔහුගේ අර මං කිව්වේ දැන් ඒක ඔහු විසින්ම හදාගත යුතු දෙයක්. එක පැත්තකින් වාසනාවකින් එන එකක්, අනිත් පැත්තෙන් ඔහුට අනන්‍ය පාත්තික මොකද්ද කියලා හඳුනාගත්ත. ඒක තමන් අවබෝධ කරගත්තු වගේ එකක්. දැන් බර්ග්මන් වගේ විශිෂ්ට සිනමාවේදී ඔහු කියනවා මේක අධ්‍යක්ෂකවරයෙකුට සම්බන්ධ කතාවක්. ඔහු කියනවා පළමුවෙන් ජීවිතය හදාරන්න, ඊට පස්සේ කැමරාවට හැතියන්. මම හිතන්නේ ජීවිතය හදාරන්න රූපණ ශිල්පියෙක් උනන්දු වෙනවා නම් අනන්‍යතාවයකින් යුක්ත රූපණ ශිල්පියෙක් බී වෙන්න පුළුවන් කියලා. අද අපි ලිවිසරි ප්‍රේම වැඩසටහනේදී සාකච්ඡා කරන්නේ ලේඛනය, රූපණය, විලාසිතාව සාහිත්‍යයක් බවට පත් වෙන්නේ කොහොමද කියලා. එහෙම ලියවුණු තැන්වල තියෙන විශිෂ්ට ගුණයන් පිළිබඳව අපි සොයමින් විමර්ශනය කරමින් ගමන් කරනවා. මේක අර වෙනදා සාහිත්‍ය මාතෘකා වගේ හරියට මේ සමමිතික හැඩයක්, එහෙම නැත්නම් රේඛීය හැඩයක්, වෘත්තාකාර හැඩයක් කියලා අපිට නම් කරන්නට බෑ. මොකද මේ විවිධ හැඩතල මතුවෙනවා. මේකට නියම විවරණ අපිට හොයාගන්න බෑ. ඉතින් ඔබේ අදහස්, ඔබේ මතවාද, ඔබේ කල්පනා වෙනස් වෙන්න පුළුවන්. මේ අදහස් එක්ක ගැටෙන්න පුළුවන්. ඒ වගේම සමපාත වෙන්න පුළුවන්. කොහොමනත් මේ මාතෘකාව එක්ක වෙනත් සංකල්ප ධාරාවක්, වෙනත් අදහස් අපිට සමාජයට උදාහරණ පුළුවන්. මොකද අනන්‍යතාවය කියන කාරණය හැම පුද්ගල චරිතයකටම වැදගත්. කලාවේ සාහිත්‍යයේ නියැලෙන්න ඕනේ නැහැ. පුද්ගල ජීවිතේ, දිනදා ජීවිතයටත් ඒක තාමත් වැදගත් වෙන නිසා මම දිලීප් අබේසේකර මහත්මයා ගාවට යොමු වෙනවා. ඔබතුමන්ගේ ලිපියක් මම කියුවා, මට තැන මතක නැහැ. හැබැයි එහි ශීර්ෂය මතකයි. කියන්නේ ඒ ශීර්ෂය බලවත්. ලියනවා මේ දේව තිලනයක් නොවු නිර්මාණකරණය කියලා. මට තැන මතක නැහැ. හැබැයි මට මතකයි ඒ ශීර්ෂය යටතෙන් තමයි ඔබ ඒ ලිපිය ලියන්නේ. දේව තිලනයක් නෙවෙයි දේව තිලනයක් නොවු නිර්මාණකරණය කියලා තමයි නම් කරන්නේ. ඒත් මම එයම කරුණාරත්න අමරසිංහ ප්‍රවීණයා මතු කරපු අර මේ ප්‍රතිභාව කියන ගුණයත් එක්ක මේ එක එක්කෙනාට ආවේනික ශෛලීන් ගොඩනගෙන විදිය පිළිබඳව මම ඔබට ජානගතව හුරු ගීත රචනෙන්ම යොමු වෙන්න කල්පනා කළා. දැන් යුගයක් ගත්තම ඒ යුගය ගත්තොත් ඔබේ පියා කරුණාරත්න අබේසේකර සහ ධර්මසිරි ගමගේ කියන චරිත දෙක අපි ගමුකෝ. ඊට පොඩ්ඩක් මෙහාට ආවයින් පස්සේ ප්‍රේමකීර්තිදල් විශ්සා කේඩී ධර්මවර්ධන කියන චරිත දෙක ගමු. දැන් මෙහෙම ගත්තොත් එහෙම අපිට මේ මාතෘකාවට කොහොමද මේ චරිත ආශ්‍රයෙන් ප්‍රවේශ වෙන්න පුළුවන්? කාලෙකට ඉස්සෙල්ලා සාමාන්‍ය ගීත රසිකයෙක්ට පුළුවන්කම තිබුණා මේ ගීතයක් අහලා මේක ලිව්වේ කවුද කියලා කියන්න පවනන්න. මේ ගීතයක මේක සංගීතයක සැපුවේ කවුද, මේ අහවල් තැන ගිටාර එක ගහන්නේ කවුද කියලාත් කියන්න. ඔව්, සංගීතයක් දාගන්න පුළුවන් මේක. ඔව්. ඉතින් ඒ හැම දෙතැනකින්ම අපිට අහුවෙන්නේ මෙන්න මේ අනන්‍යතාවය කියන එක. අපි උදාහරණයක් ගත්තොත් එක්තරා යුගයක නිර්මාණය වෙච්ච ගීත වල ජනප්‍රිය අපි අදටත් අහන ගීතවල ගිටාර් කොටස වාදනය කළ තියෙන නෙවිල් ෆර්නැන්ඩෝ කියන වාදකයා. අපි තාම ඒ කොටස පවා අපිට මතකයි, මේ සංගීත කොටස පවා අපිට මතකයි. ඒ මොකද ඔහුගේ අනන්‍යතාවය තියෙනවා. අපි සමහරලාට අද වෙන්න පුළුවන් ඔබ මේක ඇහුවේ. මොකද දුලීකා ගීතේ එහෙම තියෙන ප්‍රකට ගිටාර් වාදනය නෙවිල් ෆර්නැන්ඩෝගේ. ඒ යුගයේ ගත්තොත් ඔහු හිටපු හැම වාද්‍ය වෘන්දයකම ඔහුගේ මේ ගිටාර් වාදන හැකියාවෙන් නොහොත් අනන්‍යතාවෙන් ප්‍රයෝජන අරගෙන තියෙනවා. ඒ හින්දා තමයි මේ ගීත සම්පූර්ණ වෙලා එන්නේ. ඒතර මේ එක්තරා කාලෙක ඔබ සඳහන් කර ගීත රචකයෝ අවසානට සඳහන් කර ගීත රචකයෝ දෙන්න ගන්න ප්‍රේමකීර්තිදල් සහ කේඩී ධර්මවර්ධන. මේ දෙන්නම සින්දු ලියනවා සා ප්‍රසංගයේ වික්ටරත්නායකයන්ගේ සා ප්‍රසංගයේ මේ දෙන්නම සින්දු ලියනවා. ඒ අතර තවත් ගීත රචකයෝ ලියනවා මහාචාර්ය සුනිල් ආරත්න, බණ්ඩාරකේ විජේතුංග වගේ උදවියත් සින්දු ලියනවා. මේ ලියන ගීත බොහොමයකට මාතෘකාව වෙන්නේ ප්‍රේමය. පොවෙරහව. සින්දු ගී 1යි 2යි වෙනත් මාතෘකාව ඔස්සේ ගියේ.
මේ හැමෝම මේ එකම මාතෘකාව ගැන ඔවුන්ගේ අනන්‍යතාවයෙන් ලියනවා. මේක තමයි මට දෙන්න පුළුවන් හොඳම උදාහරණය. අද වුණත් අපිට ඒ ගීත අහන්න පුළුවන්. මොකද ඒවයි හොඳ තත්ත්වයෙන් තියෙන හින්දා අපිට මේ හැම එකම ඉරක් ගහලා කියන්න පුළුවන් මේක ප්‍රේමකීර්ති ලියපු එකක්, මේක බණ්ඩාරකේ විජේතුංග ලියපු එකක් කියලා. එකල ගීත රසිකයන්ට කොහොමත් ඒක බොහොම වුණේ ගැන බොහොම උනන්දුවෙන් හෙව්පු හින්දා කියන්න පුළුවන්. අද වුණත් අපිට කියන්න බැරි කමක් නැහැ. අපි කියමු ඒ කියන්නේ ඔවුන්ගේ ශෛලීන් හරහා. එකම ගායකයාට මේ විවිධ රචකයන් ලියනකොට හිතන්නේ තරඟයටත් ලියන්න ඇති ඒ කාලේ. මේ එක කෙනෙක්ගේ ගීතයක් ජනප්‍රිය වෙනකොට අනිත් එක්කෙනා තව එකක් මේ ඒහා සමාන මට්ටමකට ගේන්න පුළුවන්. එක පෙම්වතියට ගීත රචකයෝ දෙන්න ලියනවා. ඔව් එතුමා සාක්ෂි තියෙනවා. මේක අපිට දැනෙන්න පටන් ගන්නවා. අපි මේ කතන්දරය අහලා නොතිබ්බා. අනන්‍යතා දෙක. ඔව්. දැන් අපි අර හඬ අනන්‍යතාවය කිව්වනේ මම මේ ගීතය හරහාම මේක අල්ලන්න උත්සාහ කරන්නේ. මම අපි පොඩි කාලේ මේ ගායකයෝ අපිට දකින්න ලැබුණ ඊටම කලාතුරකින්. උන්ගේ ඊටම කුඩා මේ ඡායාරූපයක් තමයි පත්තරේ වුණත් යන්නේ. ඉතින් මට මතකයි මේ ගිවන්නුදිලියේ තමයි අපිට මේ හැමෝගෙම කටහඬවල් අහන්න ලැබෙන්නේ. එක ගායකයෙක්ගේ කටහඬ ඇහෙනකොට මට මැවෙන්නේ මම කුඩා දරුවෙක් හැටියට මේ ටයි කෝට් ඇඳපු රූපයක්. මර්වින් පෙරේරා මහත්මයාගේ කටහඬ. මට හිතෙනවා ඒ ඇයි කියලා. දැන් අද මට ඒක බලවම මේ ඔහුගේ හඬේ තිබ්බ ලොකු සංයමයක්. ඔහු කිව්වේ එකම ආරේ ගීත තමයි මේ වික්ටරත්නායක මර්වින් පෙරේරා එක කාලේ ආපු හඬවල්. නමුත් ඔහුගේ හඬ ඇහෙනකොට මට මතක් වෙන්නේ අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් මහත්මයා වගේ ටයි එකක් දාපු කෝට් එකක් ඇඳපු කෙනෙක් තමයි මේ ගායනා කරන්න කියලා. ඒ හඬේ තිබිච්ච පෞරුෂය වෙන්න පුළුවන්. ඔව් සමහරවිට ඔහුගේ ඒ ස්වරේ නිසා මේ චර්ච් හිම්ස් එහෙම කියපු අන්න හරි. එහෙම ලක්ෂණය එහෙමනේ මර්වින් ආවෙත්. ඒක තියෙනවා ගරු ගම්බීර. ඒකින්ද මේ මනසේ මැවෙන්නේ නැති අර වගේ රූපයක්. මම මේ පෞද්ගලික අත්දැකීමක් කිව්වේ අපි ඒ අනන්‍යතාවයක් අල්ලන්න හදනවා හැමදාම. මොකද අපි කැමති ඒකට. අපිට අනන්‍යතාවයක් තියෙනවා. නමුත් අපි කැමති අනන්‍යතාවයල් තියෙනවා. අපි ඒවා එක්තරා කාලයක අපි ඒවා පස්සේ යනවා. මොකද අපේ අනන්‍යතාවය හැදෙන්නේ ඒ අනුව. අපි අහවලාගේ සින්දු වලට කැමති, අහවලාගේ පොත් කියවන්න කැමති, අහවලා විදිහට අඳින්න කැමති. එහෙම කාලයක් ලංකාවේ තිබ්බා. ටෝනි රන්සිංහ මහත්මයා වගේ අඳින්න කැමති තරුණයෝ හිටියා. අමරසිරි කලන්සූරිය වගේ ඒ ඔහුගේ වෙනම විදියක් එහෙම කැමති තරුණයෝ හිටියා. එතනින් තමයි මේක පටන් ගන්නෙ. මේ අපි මම හිතන්නේ මම අර ඔබ කියපු ලිපියේ මාතෘකාවට ගියොත් මේ අපිට ඒක ප්‍රතිභාව නැහැ කියන එක නෙමෙයි කියන්නේ. නමුත් අපිට කෙනෙක්ට හිතනවා නම් මමත් ලේඛකයෙක් වෙන්න කැමතියි කියන එක අපිට කියනවා නෑ ඒකට එහෙම ලේසියෙන් මේ සඳුන් ගැටේ අතේ අරන් ඉපදෙන්න ඕනේ කියලා. හරි එහෙම වහලා දාන ගතියක් එක්තරා කාලයක තිබේ. ඒ කාලේ මම හිතන්නේ මම ඔක ලිව්වේ. හැබැයි කෙනෙකුට උත්සාහ කළොත් යම් කිසි ශෛලියක් අපි පස්සෙන් ගිහිල්ලා තවත් ශෛලීන් අපි රස විඳින්න පටන් අරන් උත්සාහ කළොත් ලේඛකයෙක් හැටියට සාර්ථක වෙන්න පුළුවන්. එහෙම තමයි ලේඛකයෝ බිහි වෙන්නේ. නෑ දිලීප් කියන ඇත්ත. ඒ කියන්නේ හැම තිස්සෙම අනුකරණයෙන් තමයි පටන් ගන්න ආධුනිකයා. ආධුනිකයා දැන් අපි පොඩි කාලේ මේ ඇවිදින්න බලන්නේ ඇවිදිනවා බලලානේ ඇවිදින්න හදන්නේ. ඒ වගේ ආධුනිකයේ අනුකරණය කිරීමේ ඒක මේ දෝෂයක් නෙමෙයි. මේ සදාකාලිකවම උට පුළුවන් දුන්නේ අනුකාරයක් වීම තමයි ප්‍රශ්නේ. තමන්ගේ අනන්‍යතාවය හදා ගන්න. ඔව්. අපිට මේ වරදින එක තැනක් ඒක. අපි උත්සාහ ගන්නවා දැන් හවල් ගායකයා දැන් නැහැ. මම ඔහුගේ ගීත කියලා ආවේ. දැන් මම තමයි මේ යුගයේ ඔහු නියෝජනය කරන්න කියලා. ඒක අනන්‍යතාවයක් නෙවෙයි. තව කාරණයක් තියෙනවා වගේ දැන් අපි
නිර්මාණ කියන වචනේ පාවිච්චි කරනවානේ නිර්මාණ කියන්නේ අපි අදහස් කරන්නේ මේ කවුරුත් කළා නැති මේ අමුතුම අපූර්වම එකක් නේ. ඒ කියන්නේ මේ ලෝකෙ මේ තිබිච්ච එකක් නෙමෙයි අලුතෙන් කරපු නිර්මාණ කියලා හඳුන්වන්නේ එහෙමයි. අපේ හැඟීමත් ඒක අපි කියන්නේත් ඒකමයි. හැබැයි කවදාවත් අපිට මෙතෙක් අනාගතෙත් මම හිතන්නේ ඒක වෙයි කියලා. කවදාවත් මේ ලෝකේ නැති නිර්මාණයක් කරන්න බෑ. මෙතෙක් පුළුවන් වෙලත් නැහැ. කියන්නේ පරිපූර්ණ නවතාවයක් කවදාවත් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. පරිපූර්ණ නවතාවයක් ගන්න බෑ. තියෙන එකකින්ම කියලා. අලුත් ස්වරූපයක් දෙනවා මිසක් මේ ලෝකේ නැති එකක් නම් කවදාවත් කරන්න බෑ. ඒක තමයි පරම සත්‍යය. අපි කරන්නේ අපි අර අනන්‍යතාව අනුව අපි ඒකට අපේ ලකුණක් දෙනවා. අපේ ලකුණ හදා ගන්නවා. ලකුණ හදා ගන්නවා. ඇත්ත. දැන් එතකොට දැන් අපි මේ අනන්‍යතාවය කියන කොටස දැන් අර ගීත රචනා කොටසට ආයත් આવොත් එහෙම මේ දැන් භාෂාත්මක ලක්ෂණ ගත්තත් ඒ විග්‍රහ කරන්න පුළුවන්. නාද ලක්ෂණ ගත්තත් විග්‍රහ කරන්න පුළුවන්. ගායකයාගේ හඬ දැන් විශේෂයෙන් හඬ ගැන කතා කරනකොට ඔබතුමා හැමතිස්සෙම මතක් කරන්නේ හඬ තමයි හැමතැනම අනන්‍යතාවය කියන්නේ. ඔව්. මේ හඬ හරහා මතුවන අනන්‍යතාවය. මෙන්න මේ අනන්‍යතාවය දැන් මේ සමහර ලාවට මේ විලාසිතාව කියලා කියන්නේම ඒ අනන්‍යතාවයෙන් ඇති. ඔව් දැන් විලාසිතා කියලා අපි හදාගත්ත වචනයක් ඒක මේ මෝස්තරේ කියන එකම තමයි. මේ ඔය අනන්‍යතාවට ඉස්සෙල්ලම සම්මාන දුන්නේ 2500 ගානකට ඉස්සෙල්ලා. අනන්‍යතාවට සම්මාන දුන්නේ 2500 ගානකට ඉස්සෙල්ලා. කවුද? බුදුහාමුදුරුවෝ තමයි. ඒක තියෙන්නේ අංගුත්තර නිකායේ ඒතදග්ගපාලි කියලා තියෙන වෙනම කෑල්ලක් කොටසක්. ඒකේ තමයි බුදුන් වහන්සේ අද තනතුරු දුන්න මේ ශ්‍රාවකයන් ගැන විස්තර තියෙන්නේ ඒකේ. බුදුන් වහන්සේ 7 දෙනෙකුට අග තනතුරු දීලා තියෙනවා. මේ අනන්‍යතාව උද ඒ හැම එකේම මේ පාදක කරගෙන තියෙන ප්‍රබලම ගුණය ලක්ෂණය මොකද්ද? හඬ පාදක කරගෙන 7-9කට දීලා තියෙනවා අගතනතු. ඔන්න ජනසන්නිවේදනයේ මේ පළවෙනි අවස්ථාව ලකුණ්ටක බද්දිය හාමුදුරන්ට නේද? ලකුණ්ටක බද්දිය. ලකුණ්ටක පාලියෙන් ලකුණ්ටක කියන්නේ මිට්ටා කොටා. පාලි භාෂාවෙන් ලකුණ්ටක කියන්නේ කොටා. මේ දැන් අද නම් කොටෙක් නම් දක්ෂ වුණා දෙන එකක් නෑ මම හිතන්නේ. මු කොටා කියලා. අනේ ඉස්කෝලේ ළමින්ට එහෙම කරනවානේ. මම දැකලා මම කොච්චර රණ්ඩු වෙලා තියෙනවද? මොන හරි ආබාධිත එකක් දැක්කම අර දක්ෂකම බහලා මේ ටීචර්ගේ ළමයාව දානවා. ඒතර වංගීස හාමුදුරන්ට එහෙම ඈ? වංගීස වංගීස හාමුදුර ප්‍රතිභාවනේ. බද්දිය හාමුදුරන්ගේ නම. ලකුණ්ට කියන්නේ මේ ඒ කාලේ මේ කොටයි කියලා කිව්වට කේන්ති යන්නේ නැහැ. කාගවන්න තිස්ස කාවන් තිස්ස කියන්නේ කපුටා වගේ කළුයි. වාංකනාශක තිස්ස වකුටු එක්ක නහයක් තියෙනවා. ඒක ගණන් ගන්නෑ. දැන් කිව්වොත් එහෙම මුගේ නහය කපනවා. දැන් ලකුණ්ටක බද්දිය හාමුදුරු තමයි එයා මිහිරිම හඬ තිබිච්ච හාමුදුරු. අගතනතුරු දුන්නා. ඉතාම මිටි. ඒ වගේ නිවේදකයෝ 3 දෙනෙක් පළමුවෙන්ම වර්ග කරලා තින්නේ 2500කට ඉස්සෙල්ලා. මතක තියාගන්න. නිවේදකයෝ 3 දෙනෙක්. මම මේ චරණ මේ රූපහා ඉඳලා කියන්නේ. නිවේදකයෝ 3 දෙනෙක් ඉස්සෙල්ලාම වර්ග කරලා තින්නේ
2500 ගානකට ඉස්සෙල්ලා බුදුහාමුදුරු කියන්නේ දෙයක්. ආසයි දැනගන්න. නිවේදක 3 දෙනෙක්. ඉස්සෙල්ලා මේකේ මූලාශ්‍රය කියන්න. නැත්තම් බොරු කියනවා කියලා හිතයිනේ. ඕන කෙනෙකුට කියවලා බලන්න ගිහිල්ලා. හරි? ත්‍රිපිටකේ පිටක 3ක් තියෙනවානේ. සූත්‍ර පිටකේ, විනය පිටකේ, අභිධර්ම. අභිධර්ම පිටකේ තියෙනවා පොත් 7ක්. ප්‍රකරණ 7ක්. සප්ත ප්‍රකරණේ. ඒකේ එක ප්‍රකරණයක් ප්‍රකරණ කියන්නේ පොත. එකක් තමයි පුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණේ. ඒවා සරලව මේ මිනිස්සුන්ට කියවන්න සලස්සන්න ඕනේ. මේවා ඇත්තටම හාමුදුරුවෝ කියන්න ඕනේ ඒවා. කියන්නේ නැහැ. කියන්නේ ඉතින් පාලි දන්නෙත් නැහැනේ. කියවන්නෙත් නැහැ, ඉගෙන ගන්නෙත් නැහැ. මේ ඔය ටෙක්නොලොජි අරවම කරගෙන සෙක්සොලොජි කර ඉන්නවා මිස මොකක්ද කරන්නේ නැහැ. දැන් මේ සප්ත ප්‍රකරණේ මේ පුද්ගල ප්‍රඥාති ප්‍රකරණේ මිනිසුන්ගේ සියලුම ගති පැවතුම් සියුම් මේ ඔක්කොම විග්‍රහ වෙනවා. මේ 2500 ගානකට ඉස්සෙල්ලා. දැන් මේ ෆ්‍රොයිඩ් බදාගෙන ෆ්‍රොයිඩ් ගැන කතා කරගෙන ඉන්නවා. මේ ත්‍රිපිටකය ඇතුලේ තියෙනවා. එහෙන් පිටින් ඥාන සාගරය එකෙක්වත් දන්නේ නැහැ. මේකේ තමයි තියෙන්නේ පුද්ගල ප්‍රඥාති ප්‍රකරණේ අභිධර්ම පිටකේ මේ 3 දෙනා. බහණී නමින් තමයි හඳුන්වන්නේ. ප්‍රසන්ත. ඔයා වගේ තමයි. ප්‍රසන්ත බහණී. දැන් මේ බහණී කියන්නේ භාෂණේ කතා. ඔය කතාවෙන් ප්‍රසන්ත කරන. කතාවෙන්. බුදුන් වහන්සේ ශ්‍රේෂ්ඨම ඉදිරිපත් කරන්න හඬෙන් ඉදිරිපත් කරන්න නිවේදක කියමුකෝ අපි. උත්තම ගණේ ශ්‍රේෂ්ඨම නිවේදක හැටියට උන්වහන්සේ හැඳින්වුවේ තමන්ගේ ශ්‍රාවකයන්ට කිව්වේ හැමතිස්සෙම ඔබ උත්සාහ කරන්න ඕනේ මෙන්න මේ විදිහේ නිවේදකෙක් වෙන්නයි. එයාට නමක් දුන්නා බුදුන් වහන්සේ. මංජු බහානි. පාලියෙන් මංජු කියන්නේ මధుර මිහිරි. බහානි කියන්නේ වචන ඇත්තා. ඒ කියන්නේ කතා කරනකොට කනේ මී පැණිවක් කරනවා වගේ. දැන් මිනිස්සු හිතයි දන්නේ කාදලා කනේ මී පැණිවක් කරනවා කියන්නේ. මේ සාහිත්‍යෝක්තිය. ඒ තරම් කෙනෙකුට කතා කරනකොට මාධුර්යය තියෙනවා. මේ මාධුර්යය හඬේ විතරක් නෙමෙයි වචනවල අදහස්වල ප්‍රකාශනයේ සියල්ලම තියෙනෝනේ මාධුර්යය. මංජු බහානී කෙනෙක් වෙන්න හැමතිස්සෙම උත්සාහ කරන්න කියලා තමයි උන්වහන්සේ අනුදැන වදාළේ. පළවෙනි නිවේදක වර්ග කිරීමේ. දෙවෙනි කෙනා මහණෙනි ඔබට මංජු බහානී කෙනෙක් වෙන්න බැයි නම් අඩු ගානේ පුප්ප බහානී කෙනෙක් වෙන්න. පුප්ප පාලියෙන් පුප්ප කියන්නේ මල. සංස්කෘතෙන් පුෂ්ප, පාලියෙන් පුප්ප, සිංහලෙන් පුප්. අහලත් නැහනේ. මීපුප් ලදින් දරුණෝ ලදින් රංකැටි පුතා කෝ කියලා අපේ ජන කවියක තියෙනවා. පුප්. පුප් කියන්නේ මල් මීපුප්, මී මල්, පුෂ්ප, පුප්ප, පුප්. පුෂ්ප බහානී කෙනෙක් වෙන්න මල සුවඳයි, ප්‍රසන්නයි, කල්යාණයි, ප්‍රබෝධ කරනවා. අන්නේ බඳු වචන කතා කරන්න. අන්න එහෙම වචන කතා කරන්න අර වගේ මధుර වචන බැයි නම් පුප්ප බහානී. මංජු බහානී පුප්ප බහානී දෙකයි. තව දෙකයි. හනී මන් දන්නේ 2500 ගානකට ඉස්සෙල්ලා අපේ බුදුහාමුදුරුවෝ කොහොමද දැක්කේ කියලා අද වෙනකොට
අපේ ලංකාවේ මේ රූපවාහිනී ගුවන් විදුලි කෙල කෝටියක් ඇති වෙලා අර තුන්වෙනි වර්ග කිරීමේ නිමේදකව පහළ වෙයි කියලා කොහොම දැනගත්තද දන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. ඒ නම නම් අනේ මන් දන්නේ කොහොම ලංකාව ගැනම තමයි කල්පනා කරන්න ඇත්තේ උන්වහන්සේ සරුවඥනේ. කොහොම පේනවනේ අනාගතේ. මොකද්ද නම? තුන්වෙනි නිවේදකයාගේ ගූතබහානි පාලි භාෂාවෙන් ගූත කියන්නේ අසුචි. අපේ ගූ ඇවිල්ලා තියෙන්නේ ගූත කියන එකෙන් තමයි පාලි. ගූතබහානි. ඒ කියන්නේ කතා කරපු ගමන්ම අසුචි වගේ ගඳයි අප්‍රසන්නයි අහගෙන ඉන්න බෑ. කොහොමද 2500 ගානකට ඉස්සෙල්ලා වර්ග කරලා තියෙන හැටි? තුන්වැන්න. තමන්ගේ ශ්‍රාවකයන්ට අනුදැන බදාලා ඔබ වහන්සේලා උත්සාහ කරන්න මංජුවාහනී වෙන්න. එහෙම බැරි නම් උපවාහනී වෙන්න. හයියෝ කවදාවත් භූත වහනී කෙනෙක් නම් වෙන්න එපයි කියලා බුදුන් වහන්සේ 2500 ගානකට ඉස්සෙල්ලා කිව්වා. ඔන්න අද අපිට වෙලා තියෙන නැස්පැත්තිය. ඔව් දැන් ඇත්තටම මේ නම ලස්සන විග්‍රහයක්. දැන් ගෝත බහණී නොවීමේ ඉදීමේ පරිස්සමක් තියෙන නිසා ඉක්මනට තව ප්‍රශ්නයකට යන්නට ඕන. මේ අපි ඇත්තටම දැන් මේ රූපණය නිරූපණය කියන ක්ෂේත්‍රය අරගෙන බැලුවයින් පස්සේ මේ විලාසිතාව සහ මේ අනන්‍යතාවය නිර්මාණය කිරීම. දැන් අපිට මේ රංගවේදීන්ගේ පැත්තෙන් ගත්තමත් පුළුවන් අධ්‍යක්ෂවරුන්ගේ කියන්නේ ඒ සඳහා මෙහෙයවන අයගේ වෙනම හැඩයන් තියෙනවා. මේ හැඩයන් කිහිපයක් අපට උදාහරණ කොට දෙන්න පුළුවන් නම් වටිනවා. ඒක වේදිකාවට අනන්‍ය වෙන්නත් පුළුවන්. දැන් වේදිකාවට මෑත කාලිනව අනන්‍ය කරගෙන අපිට අදහසක් හොයාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් සිනමාවට යන්නත් පුළුවන්. වජිත් දැන් මේ ආරම්භකම විදිය ගත්තාම අපට අධ්‍යක්ෂවරයෙක් හිටියේ නැහැ නාට්‍ය කලාව සම්බන්ධව. රචකයාම තමයි අධ්‍යක්ෂවරයා බවට පත් වෙන්නේ. නමුත් අපට සංස්කෘත නාට්‍ය ගැන කතා කරද්දී සූත්‍රධාරක චරිතයක් අපට හමු වෙනවා. ඔහු අධ්‍යක්ෂවරයාගේ තරමක ලක්ෂණ ටිකක් නිරූපණය කරනවා. නමුත් ඔහු අර රූපණය මෙහෙවීමේ ගැඹුරට ගියපු කෙනෙක් නෙවෙයි. ඔහු රූපණ ශිල්පියාගේ යම් මෙවලං සම්පාදනය කරන්නා බවට පත් වෙනවා. ඊට පස්සේ අපට හමු වෙන්නේ 19 වන සියවසේ අගභාගයේ වගේ තමයි අතරම සූරස් අධ්‍යක්ෂවරයාගේ කාර්යයක් බවට පත් වෙන්නේ ස්ටැනිස්ලාව්ස්කි. එතෙන් සිට තමයි අතරම නළුවාගේ කාර්ය කියන්නේ රචකයාගේ කාර්ය අධ්‍යක්ෂකවරයා බවට පත් වුණාට අධ්‍යක්ෂකයාගේ කාර්ය බවට පත් වෙනවා රූපණ ශිල්පියාගේ කාර්ය. මුල් කාලේ අර අධ්‍යක්ෂවරයෙක් නොසිටි නිසා ඒ වකවානුව තුළ රංගපාන විදිය ඔයින් අහුමුළු වලින් අහුලගත් යම් දේවල් ටිකක් එක පෞද්ගලිකව තියෙන කුසලතා එකක් එක තමයි රංගනයේ දෙන්නේ. එතකොට අර හොඳ නරක දුෂ්ටයා වගේ හිම චරිත වර්ග වෙලා තිබුණා. දැන් දුෂ්ට චරිත කරන කෙනා හැමදාම දුෂ්ටයම තමයි. ගැහැණු චරිත කරන කෙනා ගැහැණුව තමයි. පිරිමිනි ගොඩක් රඟපෑ මුල් කාලේ. එතකොට දැන් එහෙම වර්ග චරිත නිර්මාණය වෙනවා. පස්සේ අධ්‍යක්ෂක බවට පත් වෙනකොට අධ්‍යක්ෂවරයෙක් එනකොට තමයි මේක විද්‍යාත්මක කලාවක් බවට පත් වෙනවා රූපණය. ස්ටැනිස්ලාව්ස්කි කියනවා ඔහු රූපණවේදියෙක් සතුව තියෙන ගුණාංග ගානාව. ඉතින් ඒ ගුණාංග විශේෂයෙන්ම ඔහු මනෝවිද්‍යාත්මක විග්‍රහයක් කරනවා මේ කොහොමද රූපණ ශිල්පියෙක් මනස සහ කය මෙහෙවගෙන කොහොමද කටයුතු කරන්නේ. ඔහු කියනවා මම අසවල් චරිතය රඟපාමි නොව මම අසවලා නම් එම භාවයන් නිරූපණය කරන්නේ කෙසේද යන්න ගැඹුරින් හොයන්න කියන කාරණා. මේ සඳහා අවශ්‍ය ශාරීරික සහ මානසික අභ්‍යාස කළ යුතුයි කියලා කියනවා. එවැනි කාර්යයන් කරන නළුවෙකු රූපණ ශිල්පියෙකු අහු වුණොත් ඔහුට අනන්‍යතාවයක් හදාගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒක අධ්‍යක්ෂවරයා කියන කාරණා ගත්තොත් අධ්‍යක්ෂවරයා ඇත්තටම
මොන ස්වරූපයක් ගත යුතුද? අධ්‍යක්ෂවරයාගේ කාර්යභාරය පිළිබඳව විග්‍රහයකොත් විවිධ විචාරකයන් සහ අපට සාමාන්‍ය අත්දැකීමෙනුත් තියෙන මේ සුගතපාල සිල්වා කියන්නේ සොඳුරු ආඥාදායක විය යුතුයි කියන කාරණාව. ඉතිහා ගියපු ඔහුට ශාස්ත්‍රීය දැනීම සහ ඒ කියන්නේ ශාස්ත්‍රීය ශිල්පීය දැනුම් දෙකම තිබිය යුතුයි කියන කාරණාව. ඒතර ඔහු සකලවිධ කලාවන් ඒ කියන්නේ අපිට අපි දන්නවා නාට්‍ය කලාව කියන්නේ නාට්‍ය විතරක් නෙවෙයි. එහි නර්තනය, සංගීතය සහ වෙනයම් ප්‍රාසංගික කලාවල තියෙන ගති සියල්ලම දැනුම තියෙන්න ඕන. දැන් ඉදිරිවීර සරච්චන්ද්‍ර වගේ කෙනෙක් සූර අධ්‍යක්ෂවරයෙක් බවට පත් වෙන්න ඔහුට මේ සකල දැනුම තියෙන නිසා. එතකොට මේ අධ්‍යක්ෂකවරයා අනන්‍යතා ගුණ පිළිබඳව කරගන්නේ කොහොමද? ඒක තමයි ඔහුගේ හැදෑරීම් කලාවේ අවසරය එක තමයි ඒක සිද්ධ වෙන්නේ. එතකොට නමුත් මෙහෙම ඒකුත් තියෙනවා. සමහර අධ්‍යක්ෂවරුන් අර අපි සම්මත උපාධිධාරය වුණ පමණින් අධ්‍යක්ෂවරු බවට පත් වෙන්නෙත් නැහැ. දැන් අපි දන්නවා විශ්වවිද්‍යාල තුළ ලංකාවේ විශ්වවිද්‍යාල තුළින් බොහෝ ශාස්ත්‍රඥයන් පිට වෙනවා. අද වෙනකොට නාට්‍ය ආරං කලාව සම්බන්ධ විශේෂවේදී උපාධි තියෙනවා. හැබැයි ශේෂ්පිය ගත්තොත් එහෙම කෙනෙක් නෙවෙයි. ශේෂ්පියගේ නාට්‍ය විශ්වවිද්‍යාලය උගන්වන්න තියෙනවා. හැබැයි ශේෂ්පියගේ නාට්‍යයක් උගන්වන්න අද විශ්වවිද්‍යාලයට ශේෂ්පියර් සම්මුඛ පරීක්ෂණයට ආවොත් ශේෂ්පියර් ෆේල් වෙනවා ගන්නෙ නැහැ. වට උපාධියක් නැති නිසා. හැබැයි අධ්‍යක්ෂකවරයා අර සම්මත උපාධිය නැමැති ශාස්ත්‍රයේ ප්‍රගුණ කර කෙනෙකුට වඩා ඊට එහා ගියපු ජීවිතය කියවීමේ දැන් පැබ්ලෝ පිකාසෝගේ අදහසක් තියෙනවා. ඔහු කියනවා මා අඳින්නේ මා දකින දේ නොව මා දකින දේ තුළට සිතන දේ කියලා. එතකොට ඇත්තටම අධ්‍යක්ෂකවරයා සහ නළුවා දෙදෙනාම මෙන්න මේ දකින දේ තුළ තියෙන සිතන ආකාරය හිතන්න වෙනවා. එතකොට තමයි අර අනන්‍යතා ගුණය පහළ වෙන්නේ. දැන් අතරම දැන් අපි දැන් වේදිකා නාට්‍ය ගත්තොත් වේදිකා නාට්‍යයේ තුළ දැන් ඔබතුමන් මතු කරන මේ සරච්චන්ද්‍රයන්ගේ අනන්‍යතා ගුණය සුගතපාල සිල්වා මහතාට අනුව වෙනස් වෙනවා. එතකොට දයානන්ද ගුණවර්ධනයන්ගේ රංග රීතිය සහ ඒ රටාව වෙනස් වෙනවා. දැන් නළු නිරියන් ගත්තොත් ජයලත් මනෝරත්න වගේ චරිතයක් ගත්තාම ඔහුගේ රංග රටාව වෙනස් වෙනවා. එතකොට දැන් ජයලාල් රෝහණ වගේ කෙනෙක් ගත්තාම ඔහුගේ අනන්‍යතාවය වෙනස් වෙනවා. ඊට වසන්ත ඔබේසේකර වගේ කෙනෙක් ගත්තාම එච්.ටී. ප්‍රේමරත්න ගත්තාම අපි ඔහුට වෙනම්ම නමක් දෙනවා මැදමාවතේ සිනමා කරකෝ මෙහෙම නිහාල් සෙල්ල වගේ කෙනෙක් ගත්තාම එතකොට අපි අවරගණේ කියලා හිතන සමහර ටෙනිසන් කුරේ පෙඩිසිල්ල වගේ ගණ ගත්තාම බීන් වගේ චරිතයක් ගත්තාම එහෙම නැත්නම් අපි චැප්ලින් වගේ චරිත ගත්තාම ඕනොන්ට අනන්‍ය ගුණ ලක්ෂණ තියෙනවා. මෑත කාලිනව ජෝකර් වගේ කෙනෙක් ගත්තාම හැබැයි මේ ගුණ තීරණය කරන්නේ ඒ කාලයත් එක්ක සහ ඒ අධ්‍යාපන රටාවත් එක්ක ස්වරූපයත් එක්ක ලබන. ඇත්තටම මේ දැන් අපි මේ දැන් ආයත් කැරකිලා දැන් මේ මෑත කාලීනව යුගයේ ගත්තාම සියල්ල විෂයගත වෙනවනේ මේ දැන්වීමත් එක්ක මෙන්න දැන්වීම් කලාව එක ඔබේ විෂය ඔබට හුරු විෂය. දැන් මේ නිර්මාණකරණය ඇතුලේ ඒ අනන්‍යතාවයන් කොහොමද ගොඩනගා ගන්නේ? දැන් සමහර ලාවට මේ රූප භාවිතයෙන් වෙන්න පුළුවන්. දැන් දැන්වීමක් ගත්තොත් විශේෂයෙන් රූපය පදනම් කරගත් දැන්වීමක් ගත්තොත් වැඩිපුර මේ ගමට ආශක්ත වෙච්ච නිර්මාණකරුවෝ ඉන්නවා. තව අය ඉන්නවා මේ ආලෝක ධාරාවන් එක්ක නිර්මාණයට වෙන සමහර වෙනවා ඇඳුම් නිර්මාණය හරහා වෙනස්කම හොයාගන්නවා. මෙන්න මේ වගේ දේවල් අපි කොහොමද අධ්‍යයනය කරන්නේ? මේක වැදගත් වෙන්නේ මේ දැනීම් කරන නිසා නෙමෙයි. මේ දැනීම් කරණය කියන්නේ ලොකු සංනිවේදන යන්ත්‍රණයක්නේ. එතනින් ඇත්තටම මේ එහි නියැලීමේ හින්දාම තමයි මම අර අනිත් දේවල් තේරුම් ගන්න පටන් ගත්තේ. මේ සාහිත්‍යයේත් මේක තියෙනවා, මේ ක්‍රීඩාවේ පවා මේක තියෙනවා කියන එක. යමක් සංනිවේදනය කරන්න දැනීම් කරන්නේ බොහොම සූක්ෂම ක්‍රමවේදයන් යොදා ගන්න. ඒක තමයි රූපය, වර්ණ කියන එක. එතකොට ඒ කියන්නේ ඒ නිෂ්පාදනය අනුව අපි ගත්තොත් ලෝක ප්‍රකට කොකාකෝලා සමාගම උන් රතු වර්ණය පාවිච්චි කරනවා උන්ගේ sannivedana සඳහා. එතකොට ඊට ප්‍රතිවිරුද්ධ නිෂ්පාදන නිල් පාට පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. එතකොට ඒ උන්ගේ අනන්‍යත සමහර ඒක කාලයක් කරගෙන ගියාම උන්ට ඒ පාට දැක්කත් අපේ ඔළුවට යන්නේ මේ මොකද ඒක දැකලා මේ ඒ පිළිබඳව අනන්‍යතාවයක්. ඉතින් ඒක බොහොම සූක්ෂම විදිහට
එතනදී කෙරෙනවා. ඒක දැන් දැන්වීම් ලියන කට්ටිය ඇතුළෙත් අපි අනන්‍යතාවයක් දැක්කට ඔවුන්ට ඇත්තටම එහෙම තියාගන්නත් බෑ. අපි අද සාකච්ඡා කරන්නේ ලිවිසරි ප්‍රේමය වැඩසටහනේදී අනන්‍යතාවය තමයි ඇත්තටම අනන්‍යතාවය කොටගත් විලාසිතා ගුණය ගැන අපි සාකච්ඡා කරන්නේ. ඒට ලේඛනය පිළිබඳව අපි කතා කරනවා, රූපණය පිළිබඳව අපි කතා කරනවා. එතකොට විලාසිතාවන් පිළිබඳව අපි කතා කරනවා, නිර්මාණකරණය පිළිබඳව කතා කරනවා. මේ විවිධ විෂය ක්ෂේත්‍රගතව අපි සාකච්ඡා කරනවා මේ එහි තියෙන විලාසිතාවන් පිළිබඳව. එය සාහිත්‍යයක් බවට පත් වෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව අපි කීර්තිගේ රත්නායක මහත්මයා, කරුණාරත්න අමරසිංහ මහත්මයා, දිලීප් අබේසේකර මහත්මයාත් එක්ක මේ සංවාදය ගොඩනගමින් යන මොහොතේදී මම බාධා කරමින් අවසර අරගෙන විරාමයකට ගියේ. මේ දැන්වීම් කලාව ගැන කතා කරද්දී එහි තියෙන අනන්‍යතා ගුණය පිළිබඳව සටහන් කරගන්න ඔබ මතු කරමින් හිටියේ මෙහෙම අනන්‍යතාවයක් හඳවා ගැනීම හරි අසීරුයි කියන එක. අභියෝගාත්මකයි කියන එක. නමුත් දැන් අපිට මතක දැන්වීම් යුගයේදී දැන්වීමක් ගේම් පස්සේ බලනවා මේක එකක් කවුද කළේ කියන එක. නිර්මාණ අධ්‍යක්ෂකවරයා කියන කොටස හරි වැදගත්. එතකොට ඒ සමහරලාට අපි කියනවා මේ ටැග් ලයින් එක කියලා. මේ ටැග් ලයින් එක දැක්කයින් පස්සේ අපි හිතනවා මේක මේ හවලාගේ එකක්. එහෙම කාලයක් තිබුණා. දැන් ඔබ නිර්මාණය කරපු දැන්වීම අරගෙනම ඕනනම් කතා කරන්න පුළුවන්. අපිට එහෙම සන්නාම සීමාවක් නැතුව අපිට කතා කරන්නත් පුළුවන්. දැන් විශේෂයෙන් ඔය කොහොඹ වගේ දැන්වීමක් අරගෙන ගත්තයින් පස්සේ ඒවා තුල තිබුණු මේ අර මිනිස්සුන්ට ඒක අරගෙන යන්න පාවිච්චි කරපු ඒ අනන්‍යතා ගුණය, මිනිස්සුන්ගේ මානව අනන්‍යතාවය කොහොමද දැන්වීමට පාවිච්චි කරේ කියන කාරණය. මේක ඇත්තට මේ හොඳ තැනකට ආවේ. මොකද මේක ඔබේ ප්‍රවේශ පාවිච්චි කළා මම පොඩ්ඩක් වෙන තැනකට ගෙනියනවා. ඔබ කියපු හින්දා අපි මේ ඒ මාතෘකාව පොඩ්ඩක් කතා කරමු. දැන්වීම් නිර්මාණකරණයේදී මේ බොහොම කල්පනා කරී වෙන තැනක් තමයි මේ අපි කාටද කතා කරන්න කියලා. මේ ග්‍රාහකයා කියන කෙනා ගැන බොහොම උනන්දුවෙන් හොයා බලන පිරිසක් මේ නිර්මාණකරු. ඒකට ඔහුව මම එච්චර කැමති නැහැ මේ වචනේට ඉලක්ක කරනවා කියලා කියන ඉලක්ක කරන්න අපි මේ වෙඩි තියෙනකොට හරි නේද? නමුත් ඔහුව ග්‍රහණය කර ගැනීමට ඉංග්‍රීසිය බලාගෙන ඒක එච්චර ලස්සන වචනයක් නෙමෙයි. මේ ඔහුව ආකර්ෂණය කර ගැනීමටනේ අපි මේ වැඩේ කරන්නේ. එතකොට ඒ අපි මේ කතා දැන්වීමක් හැමතිස්සෙම නිර්මාණය වෙන්නේ මේ දැන් ඉන්න ග්‍රාහකයාට. අතීතේවත් ඉස්සරහට ඉන්න ග්‍රාහකයටවත් නෙමෙයි. ඉස්සරහින් ඉන්න ග්‍රාහකයා හැදෙනවා මේකත් එක්ක. ඉතින් මේ දැන් තියෙන ග්‍රාහකයාගේ ඒ මට්ටම අල්ලන්නයි හැමතිස්සෙම බලන්නේ. ඉතින් මේක මාසෙකින් දෙකකින් වෙනස් වෙන්න පුළුවන්. හරි. එතකොට ඒකයි මේක ඊටාම සූක්ෂමයි කියලා මම කිව්වේ. ඒ ඔවුන්ගේ භාෂාව මොනවද මේ දවස්වල ඔවුන්ගේ මේ ඔවුන් කතා කරන්නේ මොන මාතෘකාව ඔස්සේද? ඒකට ඒ ඔස්සේ යනවා. මොන හරි වචනයක් තියෙනවද මේගොල්ලෝ කියන්නේ? මේගොල්ලෝ අහන සින්දුවක් තියෙනවද? ඒවා ඔක්කොම අදාළ කරගෙන තමයි මේ සංකල්ප හදන්නේ. එතකොට ඒකට කලින් ගෙනාපු ටිකකුත් එකතු කරනවා. මොකද අර නිෂ්පාදනයේ හරහා එකතු වෙන වර්ණ ටිකක් තියෙනවා. ඔවුන් පාවිච්චි කරන වචන ටිකක් තියෙනවා. දැන් අපි කියමු සිසිල කියන වචනේ පාවිච්චි කරනවා එක්තරා මේ සන්නාමයක්, එක්තරා නිෂ්පාදනයක්. ඒතකොට ඒකට ප්‍රතිවිරුද්ධ කට්ටිය ඒ වචනේ පාවිච්චි කරන්නේ නැහැ. ඒක අරගොල්ලන්ට අයිති කරලා දීලා ඒගොල්ලෝ වෙන එකක් හදා ගන්නවා. ඇත්තටම අතීතේ මේ දැන්වීම් කලාව හරහා සමහර යෙදුම් අපිට ඇඟට නොදැනී ඇවිල්ලා තිනවා. අපි දන්නේ නැහැ ඒක දැන්වීම් කලාව හරහා ආවේ කියලා. අපි මේ බොහෝ දෙනෙක් නොදන්න කාරණාවක් තමයි ඔය නත්තල් සිය කියන මේ අයිකොන් එක ඔය ස්වරූපය දැන්වීම් හරහා තමයි හැදිලා තියෙන්නේ. කොකාකෝලා දැන්වීම් හරහා තමයි අපි අද දකින නත්තල් සියගේ ස්වරූපය ඇවිල්ලා තියෙනවා. රතු කොළ පාට රතු පාටලා තියෙනවා. ඔව් රතු පාට පාවිච්චි ඇවිල්ලා තියෙන්නේ අවුරුදු 100කට විතර ඉස්සෙල්ලා. ඒතර ලංකාවේ උදාහරණයක් ගත්තොත් ඔය මේ අපි දැන් බොහොම මේ නිදහසේ පාවිච්චි කරන යෙදුමක් මේ කර ගන්නවා. ඒක දැන්වීමකින් ආපු වචනයක්. ක්‍රිස්පි කියන වචනයට ඒ ළඟින් යන තේරුමක් ඇති සිංහල වචනයක් මේ දැන්වීමකට සුදුසු වචනයක් නැතිකමට
තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ක්‍රිස්පි කියන කරකරගා හැපෙන කියන එක ක්‍රිස්පි කියන්නේ කරකර ගන්නවා තමයි. ඉතින් දැන් ඒක හැබැයි පාරිභාෂිත වචනයක් බවට පත් කරනවා. නෑ අපි එදා ඉඳලම ඕවා පාවිච්චි කළා. කිරි ගන්නවා කරකර ගන්නවා. අනුකරණ ශබ්ද හරියට සිංගල් මිනිහාගේ කටේ තිබුණා ඒවා. ඒක එන්නේ අර ග්‍රාහකයාගේ. ඒක මේ අපි නිර්මාණය කරනවට වඩා ඔවුන්ගේ තියෙන දෙයක් තමයි අපි ගන්න. ව්‍යවහාරේ තියෙන එක ගන්න. අර අපි අනුකරණය කරනවා කිව්වේ ඇත්තටම දැන්වීම් හොඳ දැන්වීම් නිර්මාණකරුවෙක් කරන්නේ ඔහුට ග්‍රාහකයා අනුකරණය කරන්න පුළුවන් වෙනවා. ඔහු ඒ තරම් කිට්ටුවෙන් ඔහු අල්ලනවා. දැන් මේ ඔක්කොම එකට මේ වැඩ කරන තැනක් තියෙනවා මේ වර්තමානයේ අපි බොහොම මේ ආසක්ත වෙච්ච ක්‍රීඩාවයි මේ ගැන්වීම් කරණය හරහා ආපු විශේෂ සංනිවේදන ක්‍රමයි සංගීතය ඔක්කොම තියෙන අපිට හම්බෙනවනේ ඔය IPL වල LPL හරි ඒ අර සංගීත ඛණ්ඩය යනකොට අපි දන්නවා මේ අහවල් මැච් එක කියලා. හරි එතකොට අර පාට දැක්කම දන්නවා අපි මේ අහවල් කණ්ඩායම තමයි මේ සෙල්ලම් කරන්න කියලා. ඉතින් මේක ඔක්කොම ගෝත්‍රික ඇත්තට මේක දැන්වීම් කලාව හරහාම තමයි තමයි ඒක හැදෙන්නේ. ඒක තමයි මම කිව්වේ මේක මේ මහා විශාල යාන්ත්‍රණයක්. ඒක sannivedana ගැනම හදාරන යාන්ත්‍රණයක්. අපි මේක බොහොම සිල්ලර විදියට ගත්තට ඒක ඇතුලේ ලොකු හැදෑරීමක් තියෙනවා. ඔව් දැන් ওই වර්ණ භාවිතය තේමා භාවිතය දැන් සාමාන්‍යයෙන් මම මේ අහනවා කියන්න නැති නිසා මම්ම කියන්න කල්පනා කරා. මොකද හේතුව දැන් සාමාන්‍යයෙන් දිලීප් අබේසේකර කියලා කියන්නේ මම කරපු දේවල් මම කියන්නේ නැති කෙනෙක්. දැන් ගත්තාම දැන් ඔහු ගන්න අර සිසිල කියන වචනය කොහොඹ කොලෙත් එක්ක ගත්ත තැන ඒක ලංකාවේ ජානගත දැන්වීමක් බවට පත් වුණා. එතකොට ගම්පෙරළිය යොදා මේ විවේචන තියෙනවා. ගම්පෙරළිය එක්ක යොදා ගන්නවා සිසිල ගලන මින් සිදුර වගේ මේ දැන්වීම. එතකොට මේ මට මතකයි මේ තෑගිදින ශාස්ත්‍රයේ වගේ මේ තෑගිදින ශාස්ත්‍රයේ ආයතනයේ සන්නාමේ භාරව කටයුතු කරන නිලධාරියෙකුවා ඒ තෑගිදින ශාස්ත්‍රයේ දියත් කරපු වෙලාවේ යදාලා බීම වර්ගය තිබුණේ නැහැ. සුපිරි වෙළඳසැල් කිසිවක හොයාගන්න කියලා. ඒ තරම් ප්‍රබල යෙදුම් තිබුණා. එතකොට මිහිරි මතක හද රැඳේ වගේ යෙදුම්. මේවා මේ අර සමාජයේ තියෙන දේවල් වෙනත් ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කරපු දේවල්. එතකොට දැන් ඔය හඬානන්‍යතාවය දැන් ඉස්සර ගුවන්විදුලිය ගත්තයින් පස්සේ අමරසිංහ මහත්මයා මේ හඬානන්‍යතාවය තැන් තැන් වලට බෙදලා තිබුණා නේද? ස්වදේශීය සේවයට ගැලපෙන හඬ, වෙළඳ සේවයට ගැලපෙන හඬ, විශේෂයෙන්ම වෙළඳ වැඩසටහන් වලට සහ වෙළඳ දැන්වීම් වලට ගැලපෙන හඬ. මේ දැන්වීම් කලාව කියන අනන්‍යතා සාධකයේ ඉන්න නිසා අපි පොඩ්ඩක් ඒ පිළිබඳව තව අවධානය යොමු කරමු. ඔව් හැබැයි දැන් ඒකෙදී දැන් මේ එදා ආකල්පය අතර ලොකු වෙනසක් තියෙනවා. අනිවාර්යයෙන්. දැන් මුල්ම වෙළඳ සේවයේ අපේ ස්වදේශ සේවයෙන්මනේ පටන් ගත්තේ මුල්ම වෙළඳ සේවය. නමුත් මොකදනේ දන්නේ නැති කාරණයක් තියෙනවා. ගුවන්විදුලි අපේ පටන් ගන්නකොට මුලදී තිබුණා ආචාර ධර්ම පද්ධතිය. ගුවන්විදුලි අපි මේ ළමයි හැටියට යනකොට ඒක ගැන අපිට කියලා තියෙනවා. කවදාවත් නාට්‍යයක නාට්‍ය රචකයාට ඒ වගේම නළු මේ රඟපාන මේ හඬ නළු නිලියන්ට ඒ උපදෙස් දෙනවා. ඒ කාලේ හැටියට අසාධ්‍යම දුස්සාධ්‍යම අසනීපයක් නෙමේ මේ ෂෙයර් රෝගී. අදන එක සාමාන්‍ය එක මේ සනීප කරන්න බෑ. බේත් නැහැ. එහෙම චරිතයක් ගත්තොත් නාට්‍යයේ ෂෙයර් රෝගී චරිතයක් එන්න පුළුවන් නේ. එහෙම ගත්තොත් අපිට උපදෙස් දීලා තියෙනවා මේ රචකයාට රංගපාන අයට කවදාවත් ඒ හඬෙන් නිරූපණය කරනකොට හෝ චරිතය ලියනකොට හෝ බින්දු මාත්‍රයක්වත් ඒක එහෙම රෝගියෙකුත් මේ අහගෙන ඉන්නවනේ මේ ගුවන්විදුලි අහගෙන ඉන්නවනේ. කවදාවත් එයාට මේ රෝගය මතක් වෙන්න ඉඩක් තියන්න එපයි කියලා. අන්න එහෙම ආචාර ධර්ම තිබුණා.
අපිට කැහැලා රෝමයෝ කළා කාසකාරය එහෙමත් දෙපස දාන්න පුළුවන්නේ රඟපාල ඊට වඩා කියන්න පුළුවන් මොන තරම් සංවේගයක් එනවාද දුස්සාධ්‍යයි සනීප කරන්න බෑ බේතක් හේත මොකක්වත් නැහැ එහෙම කෙනෙකුට මේක මතක් කරලා දුන්නාම ඒක තමයි දැන් ආබාධිත කෙනෙක් අපි දැක්කහම මම නම් ඒක ප්‍රතිපත්තියක් වශයෙන් කරන්නේ කවදාවත් එයා දිහා බලන්නේ මොකද බලපු ගමන් එයාට මතක් වෙනවා මේක ඒ තරම් සංවේගයක් කෙනෙකුට නැහැ අන්න එහෙම ආචාර ධර්ම පද්ධතියක් තුණා ඒක වෙළඳ සේවයේ පටන් ගන්නකොට ඉතන්ට ගියා කවදාවත් මේ කීයක් දුන්නත් බඩුව ප්‍රචාරය කරන්න විංගලය මොකක් හරි ලියලා පාස් කරන්න වෙනම කෙනෙක් හිටියා පිටපත අනුමත කරන. ඒ පිටපත බලලා ඒකෙන් මේ අපහාසයක් උපහාසයක් වෙනවද අපේ මේ සාහිත්‍යයට අරවට මේවට හානියක් වෙනවද භාෂාට හානියක් වෙනවද ඒවා බලලා තමයි පාස් කරන්නේ. දැන් ඒකට ඒක නිදර්ශනයක් මම කියන්නම් මේ දිලිපල තාත්තා අපි යන්නේ කරුවයිය කියලා කියන්නේ. එයාත් ඒ කාලේ මෙයාට ඉස්සල්ලා මේ වෙළඳ ප්‍රචාරක වැඩ කළානේ. ඒ නිසාම ගුවන්විදුලිවලුත් මේ අසුල යන්න ගියා. කවියා. උපන් කවියා. එයාට කවිකම තමයි තියෙන්නේ. වෙළඳ දැන්වීමක් ලියන්න ගියත් ඒ කවිකම ඉස්මතු වෙනවා. ඒ කාලේ ලියලා තුන මේ වෙළඳ ප්‍රචාරක දැන්වීමක් සොම්නස දුම්නස පවසන ගොළු බස මල් මල් නම් ජයරත්න නම් මල් විකුණුනේ නැද්ද? ඒක ලිව්වයි කියලා. උච්චර ලස්සනද බලන්න. සොම්නස දුම්නස පවසන ගොළු බස මල එහෙමනේ කතා කරන්නේ නැහනේ. දුකේදිත් සැපේදිත් කවියා අනුප්‍රාසයේ සියල්ලම ඇවිල්ලා ඒක හරි ජනප්‍රියයි. ඒක මේ කවියක් හා සමානව. ඒක වෙළඳ දැන්වීමක් කියලා හිතෙන්නෙම නැහැ. කන්දේ සම බිමේ හිමේ හොඳට පැදෙන බයිසිකලේ රැළේ අනුප්‍රාසය. එහෙම ලියන්න පුළුවන් මිනිස්සු අද නැහැ. කවිකමක් නැහැ. හුඟක් ගොංකම තියෙන්නේ. හුඟක් ඔය මේවෙන් පේනවා මේ ඔය අපිට නිතර අහන්න ලැබෙන්නේ. ඒ උපා මිනිස්සු. ඉතින් අද ඉතින් තම නැන පමණින් මේ වැඩේ කරගෙන යනවා. එච්චරයි. හොඳයි දැන් අතරම මේ අපි අවසානයක් හොයාගන්න දැන් රූපණ වේදය මේ සියල්ලේම මේ අනන්‍යතා ගුණය රැකීමේ වැදගත්කම අපිට සංක්ෂිප්තව අවසානයක් දෙන්න පුළුවන් නම් වටිනවා කියපුවාට. සංක්ෂිප්තව අවසන් කරන්න පුළුවන් දැන් අවසానයි කියලා කියලා. හැබැයි මේ ස්ටැනිස්ලව්ස්කි කියපු කතාවක් මට කියන්න පුළුවන්. ඔහු කියනවා මේ නළුවෙක් බීජ අවස්ථාවේ සිට පිලවා දලඹුවා සහ සමනලයා බවට පරිවර්තනය වීමේ ක්‍රමය සාක්ෂාත් කරග සමාරෝප ක්‍රමය සාක්ෂාත් කරගත යුතුයි කියලා. මම හිතන්නේ නළුවා මෙන්න මේක ඇත්තටම සාක්ෂාත් කරගත්තේ නම් අර නළුවා කියන වචනේ ඇතුලේ සමහරෙකුට හදාගන්න පුළුවන් අර්ථයක් නලු නිලි නලියන නලියන්නා වගේ අදහසක්. ඒතර නලියන්නා කියන අදහසට එහා ගියපු නලවන්නා කියන අදහසක් තියෙනවා කියලායි මට හිතෙන්නේ. දැන් අම්මා දරුවන් නලවන්නීය කියලා කිව්වහම අම්මා නලවා ඒ නලවන ගුණය නිසා තමයි දරුවා නැලවෙන්නේ. අම්මට නලවන්න කවුරුත් කිව්වේ නෑ. අම්මා තුල ඒ නැලවීමේ ගුණය පිහිටියා. අම්මා කියන දැන් අපි පුංචි කාලේ අහපු දොයි 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 බබා කියනකොට ඒ රිද්මයට අපි නැලවුණා. නිකන් හිතන්න වජිර ඇත්තට මේ දොයි 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 බබා කියන ගීතය අහනකොට අපිට මැවෙන්නේ අපේ අම්මා. මේක ඇතුලේ මහා දාරක සෙනෙහසක් අම්මා ඉන්නවද කියලා හිතෙනවා. හැබැයි ඇත්තටම මේක ඇතුලේ අම්මා නෑනේ. නුඹේ අම්මා
කොතැන ගියේ කිරි එරවා එන්ට දැන් අම්මා ගිහිල්ලා කිරි එරවගෙන ගිහිල්ලා එන්න කිරි මුට්ටිය ගඟේ ගිහිල්ලා මේ කියන්නේ එහෙනම් අම්මා නෙවෙයි අම්මා මෙතන නෑ හැබැයි අම්මගේ රිද්මය මේක ඇතුලේ තියෙනවා රිද්මයට දරුව නැලවෙනවා මම හිතන්නේ නළුවත් මෙන්න මේ නැලවීමේ ගුණය පොහොසත් කරගන්න ඕනේ ඒක අර උපතින් ලැබුණු වාසනා ගුණයයි ප්‍රතිභාවයි පරිකල්පනයයි සතතාභ්‍යාසයෙන් මුවහත් කරගෙන නළුවෙකුට පුළුවන්කමක් තියෙනවා නම් අතිශය සූක්ෂම අත්දැකීම් දැනුමින් සහ ප්‍රත්‍යක්ෂයෙන් ලබාගත් දැනුම එකතු කරගෙන අර දලඹුවා සමරලයා කරන ක්‍රමය එහෙම නැත්නම් අර පොහොට්ටුව මල කරන ක්‍රමය හොයා ගන්න ඔහු නළුවෙක් බවට රූපණ ශිල්පියෙක් බවට පත් වෙනවා. ඔව් දැන් අතරම මේ අර අනන්‍යතාවය විලාසිතාවක් වෙන තැන හොයාගෙන යනකොට දැන් අපි විවිධ විශේෂික කාරණා ඔස්සේ සාකච්ඡා කළාන් දැන් අපි හඬ ගැන ලේඛන ශෛලිය ගැන රූපණය ගැන මෙහිම සාකච්ඡා කළා දැන් අධ්‍යක්ෂවරයාගේ භූමිකාව පිළිබඳව මේ විවිධ පැතිමාන ඔස්සේ සාකච්ඡා කරා අතරම මේ අනන්‍යතාවයක් තහවුරු කර ගැනීමට ඉගෙනුම සහ අවබෝධය වැදගත් වීම කියන කාරණයක් මම හිතන්නේ මතු කරොත් හොඳයි කියලා හිතෙනවා. අවබෝධය ඉස්සෙල්ලාම අපිට ඉගෙන ගන්න පුළුවන් අවබෝධයක් නැත්නම් ඒ ඉගෙනගත්තු දේ පාවිච්චි කරන්න බැරි වෙනවා. ඒකයි අර අපි මුලින්ම කතා කරන මෙතුමා කිව්වේ මේ අනුකරණය කරලා තමයි අපි මේක පටන් ගන්න කියලා. හැබැයි මේ අනන්‍යතාවය කියන එක වැදගත් වෙන්නේ මේක ඉස්සරහට යන අනන්‍යතාවයෙන්. අපිට අපි හිතමු මම කවුරු හරි ප්‍රකට රචකයෙක් වගේ ලියන්න පටන් ගන්නවා. නමුත් එතන මගේ අනන්‍යතාවයක් නැහැ. මම ඒකට යමක් එකතු කරගෙන තව පොඩ්ඩක් විශේෂ වුණොත් මේක ඉස්සරහට යනවා. ඒක මේ රචකයන්ට එක හරි වැදගත්. මොකද අපිට හැමදාම අර අපේ මුල් තැන ඉන්න බෑනේ. එතකොට ඊටම දක්ෂ අපි රචකයා කියන මේක පැත්තක තියලා අපි කියමු අපි අවසානයේ මේ රූපණය වේවා කවිය වේවා මේ සාහිත්‍ය මේ කෘතියක් වේවා අපි යම්කිසි දෙයක් සංවේදනය කරනවානේ. මෙන්න මේ දේ කරන්න අපි අවබෝධ කරගන්න ඕනේ අපි මේ කාටද කියන්නේ අපි මේ නිකන් මේ පොදුවේ අහන කෙනෙක් අහපල්ලා කියවන කෙනෙක් කියපල්ලා කියලා කරන එක නෙමෙයිනේ. අපි කියන දේට ග්‍රාහකයෙක් ඉන්නවනේ. එයා ගාවට යන්න නම් අපි මේ කියන මාතෘකාව අනුවත් සමහරවිට අපිට ඒ මාතෘකාව අනන්‍යතාවයටත් අනුගත වෙන්න වෙනවා. ඊටම දක්ෂ සංනිවේදකයෝ එහෙමත් කරනවා. දැන් ගුවන්විදුලි ඒ කාලේ නිවේදකයෝ ඔවුන් පුහුණු කරනවා ප්‍රවෘත්ති කියවන්නේ මෙන්න මෙහෙමයි. වෙළඳ දැන්වීමක් නම් මේ විදිහට රාජ්‍ය උත්සවයක් මේ ගැන කියන්නේ මේ විදිහට. ඒක ඒ පුහුණුව තිබුණා. ඔව්. ඒ හඬ උච්චාවචනය කරලා ඒ දැන් අපි එකම නිවේදකයාගේ මේ විවිධ අවස්ථාවල හඬ හැසිරීම ගත්තොත් ඒවට උදාහරණ තියෙනවා ගුවන්විදුලිය ඇතුලේ. අනේ වගේ මේකේ අවසාන මෙතුමා මේ බොහොම දීර්ඝ වශයෙන් මේ බුදුන් වහන්සේගේ මේ විස්තර කතා කළානේ. දැන් උන්වහන්සේ මේක යොදා ගන්නවා. උන්වහන්සේගේ මේ උන්වහන්සේට ඕනේ සත්‍ය මේ සංනිවේදනය කරන්නනේ. ඒකට මේ උන්වහන්සේගේ ශෛලියක් නැහැ ඇත්තටම. උන්වහන්සේ යොදාගන්නේ අර අහන කෙනාගේ. ඒ මොහොතට පස්වග මහණුන්ට දේශනා කරන සූත්‍රය බොහොම ඔවුන්ගේ මට්ටමේ. පළවෙනි සූත්‍ර දේශනා. එතකොට දනිය ගෝපාලට කියන්නේ ඒකත් මෙහිමයි. මුලින්ම ධම්මචක්කපවත්තනේ දේශනා කරානේ. මේක මේ ග්‍රහණය කරන්න පුළුවන් වුණේ වහාම කොණ්ඩඤ්ඤ හම්බුනා. ඒක තමයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ කිව්වේ. තදලා හම්බ ගමන් ගියා. අදත් එහෙම ඉන්නවා. සමහර වෙලට කොච්චර කිව්වත් එතන යනවා ඇතුළට යන්නේ. ඊට පස්සේ බලන්නේ අධ්‍යාපන දැන් වර්තමාන අධ්‍යාපන සංකල්පයක්
ඊට පස්සේ මොකද කරේ බුදුහාමුදුරුවෝ? කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ හරිනේ. ඊට පස්සේ අනිත් 4 දෙනා වෙන වෙනම ගත්තා. වෙන වෙනම අරගෙන. මොකද වෙන්නේ? මෙයාට මේක කිව්වා. හරි. ඊට පස්සේ 4 දෙනාම එකතු කරලා තමයි ඊළඟ සූත්‍රයේ දේශනා තමයි අනන්ත ලක්ෂණ. ඔව් අනන්ත ලක්ෂණ සූත්‍රයේ දේශනා කළා තමයි මේ මට වඩා හොඳට කිව්වා. ඒ කියන්නේ මේ අහන් ඉන්න කෙනාගේ ස්ටයිල් එකට තමයි කියන්න ඕනේ. එතකොට තමයි තේරෙන්නේ. අද මේ අධ්‍යාපන සංකල්පයක්. ඒ භාෂාව යොදා ගන්න මේ උදාහරණ ග්‍රාහකයාගේ විශ්වයෙන් තමයි ගන්න. දැන් ඊටම කෙටි අපි කවුරුත් දන්න කතාවක් නේ අර සුනීතට කියපු බණ මේ කසල සෝදකයා ඔහු මොනවද ඔය ඔළුවේ කසලනේ ඉතින් බිමින් තියපන්. හරි එච්චර ඒ කියන බණ බඩගිනි කාරයෙකුට බණ කියන්නේ නැහැ. ඉතින් ඒ ග්‍රාහකයා කෙරෙහි මේ කරුණාවෙන් තමයි මේ එතන ඒ අනන්‍යතාවයේ ඔහුට ගැලපෙන විදිහට හදාගන්න. ඒතර බුදුන් වහන්සේ මම කියලා කෙනෙක් නැහැ කියලා ඔප්පු කරපු මේ සත්‍යයනේ දේශනා කරේ. එතකොට උන්වහන්සේට නෑ අනන්‍යතාවයක්. නමුත් අර මමත්වයේ තියෙන කෙනාට තියෙනවා. එතකොට ඔහුගේ අනන්‍යතාවයටයි මේක හරවන්නේ. ඊටම දක්ෂ සංනිවේදක ඒක කරනවා අන්තිමට. ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම සංනිවේදකයා. මම හිතන්නේ හරි ලස්සන අවසානයක් අපිට හොයලා දෙමින් ඉන්නවා මේ අනේකාගේ අනන්‍යතාවය තුල අනන්‍යතාවය නිර්මාණය කිරීම කියන එක. කියන්නේ Tamanට උරුවන්නත දැන් තව අපිට මේ මගහැරුණ එක කොටසක් මම මේ සිහිපත් කළා ඔබතුමා ගාවට එනවා මේ දැන් ගුවන්විදුලි නාට්‍ය ගත්තොත් එහෙම ආනන්ද සිරිසේන සහ මර්වින් සේනාරත්න තමයි ඒ දවස්වල පිටපත්වල හිටපු මහා රජුන් දෙදෙනා මෑත භාගේ අපි දන්න කාලේ. එතකොට ආනන්ද සිරිසේන මහත්මයාගේ රචනා ශෛලිය මර්වින් සේනාරත්න මහත්තයා රචනා ශෛලිය මේ වෙනස්. එතකොට දැන් ප්‍රවෘත්ති කියන කොටසට આવොත් එහෙනම් ප්‍රවෘත්ති අනන්‍යතාවයේදී අදටත් කුමන ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න ගුවන්විදුලි ප්‍රවෘත්ති ඉදිරිපත් කරත් ගුවන්විදුලි ප්‍රවෘත්ති අනන්‍යතාවයක් තියෙනවා. ඒ කියන්නේ ගුවන්විදුලි ප්‍රවෘත්ති කියවන මම හිතන්නේ වෙනස් නොවු අනන්‍යතාවයන් හොයාගෙනනට අර ගමන් මගේ තියෙන මේ කවුරු දැන් මම පිටපත කියවුවත් තවත් කෙනෙක් පිටපත කියවුවත් අර එහි තියෙන අර ශබ්ද අනන්‍යතාවය. දැන් මෙන්න මේ රටාවන් ගොඩනගන්න කොයිතරම් අසීරුද අමාරුද මේ විලාසිතාවන් පිළිබඳව සාකච්ඡා කරනකොට මේ වගේ අනන්‍යතාවයන් අධ්‍යයනය කොයිතරම් වැදගත්ද කියන කාරණය විමසන්න හිතුණා මට ඔබ. ඔව් දැන් ඒ කාලේ නිවේදකෝ 10 දෙනෙක් හිටියා කියමුකෝ. දස අනන්‍යතාවය. අසන්නාට කියන්න පුළුවන් මේක කතා කරන්නේ අහවලා. මොකද එයාගේ හඬෙන් යෙදුම් වදන් වලින් එහෙම මේ ශෛලිය කවදාවත් ඒ හිටපු අය අනිත් අයව අනුකරණය කරන්න කියන්නේ. තමන් ගොඩනගාගත්ත තමන්ගේ අනන්‍යතාවය. ඒ ප්‍රවෘත්ති මේ ප්‍රකාශකත් එහෙමයි. දැන් හොඳටම දන්නවා එදා විතරක් අදත් එහෙමයි. හොඳටම දන්නවා මේ කියන්නේ රට පච කියලා. ඔක්කොම බොරු බේගල්. හැබැයි ඒ හඬේ තීච්ච පෞරුෂය ඒ අනුව මේ ඇත්ති කියලා තමයි හිතෙන්නේ. ඒ වගේ මේ ආණ්ඩවල් තිබුණානේ. කවදාවත් තව කෙනෙක්ව අනුකරණය කරේ නැහැ. ඒ එකක් තව වැදගත් කාරණයක් තියෙනවා වගේද. ඒ සියලු දෙනාම බහුසුත මිනිස්සු. ද්විභාෂික මිනිස්සු, බහුසුත මිනිස්සු. බොහෝ ඇසූ පිළිතුන් ඇති අය හොඳට පොතපත කියෙව්වා. භාෂා දෙකක් දැනගෙන හිටියා. මට මතකයි අපි මේ පරීක්ෂණවලදී අපිට මේ කොටසක් ට්‍රාන්ස්ලේට් මේ පරිවර්තනය කරන්නත් දුන්නා. මුල් අවදී. ඒවා හරි වැදගත්. ඒවා මොකක්වත් නැහැ දැන්. ඔව් දැන් අර මේ දැන් රස්තෆාරි වගේ දැන් මේ අනන්‍යතාවය ආගමක් කොට සලකන තැනකට එනවා කියලා කියන්නේ කොයිතරම් අනන්‍යතාවය ප්‍රබලද? එයා තිබ්බලුවා විලාසිතාව ප්‍රබලද?
ඒ වගේ සංකල්ප දැන් ලෝකේ ගොඩ නැගෙනවා දැන් සමහරලාට මයිකල් ජැක්සන් වගේ කෙනෙක් බිහි කරන ආර එතකොට රෙගේ ආර බොබ් මාලි වගේ සංගීතඥයෝ බිහි කරන ආර දැන් ඒ අනන්‍යතාවයන් දැන් ලංකාවේ ක්ලැරන්ස් විජේවර්ධනගේ සංගීත ආර ගත්තොත් අපිට එහෙම අනන්‍යතා ගුණයන් වඩා ප්‍රගුණ කරන්න පුළුවන්කම තිබෙනවා. ඊටාම වටින තැන්වලට ඔබ අපව ඇවිද්දෙව්වා. අර අපි සාමාන්‍යයෙන් ලිවිසැරි ප්‍රේමේදී අනුරාධපුර යුගය ගැන කතා කරමින් පස්සේ අපිට අනුරාධපුර යුගය මෙහෙමයි. දම්පිය ආටුවා ගැටපදය, සියබස් ලකර, සිකවලඳ විනිස ගැන කතා කරලා සීගිරි ගියට ගිහිල්ලා ඒ ගැන කතා කරලා අපිට ඒ අනුරාධපුර යුගය ඇවිදින්න පුළුවන්. හැබැයි මේ මාතෘකාවේ එහෙම තැනක් මායිමක් කොනක් ඉමක් එහෙම නෑ. ඒ තැන්වල කැමති පරිදි ඇවිදින්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මේ අර දැනුම එකක් සම්බන්ධයි. ඔව්. එතකොට මේ විවිධ දැනුම් ක්ෂේත්‍ර වල අපිව ඇවිද්දවපු දිලීප් අබේසේකර මහත්මයාට, කරුණාරත්න අමරසිංහ ප්‍රවීණයාට, කීර්ති රත්නායක මහත්මයාට ස්තුතියි අද ලිවිසැරි ප්‍රේමයට පැමිණියා. ලිවිසැරි ප්‍රේමයේ වැඩසටහන හිතවතුනි අපි ඔබ වෙත තිළින කරන්නේ සාහිත්‍ය පිළිබඳව, භාෂාව පිළිබඳව, ඒ වගේම ලියමන් පිළිබඳව ඔබට නව අර්ථකථනයක් හොයාදීමේ අභිලාෂයෙන් බලාපොරොත්තුවෙන් ඉතින් කියවන සමාජයක් නිර්මාණය කරන්න, ඒ වගේම කියවීම ඔස්සේ වඩාත් යහපත් රටක් නිර්මාණය කරන්න ඔබට ආරාධනා කරමින් අද ලිවිසැරි ප්‍රේමයට සමාප්ති සටහන තබන්නට මෙලෙස අවසරයි. තවත් දවසක හමු වනතුරු